මහාචාර්ය රෙල්ලපන්දා මහත්තයා ලංකාවට කොච්චර වැඩ කළාද කියනවා නම් එංගලන්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සෙම්පතිකම දුන්නා. මේක හරියට මොකක් වගේ දන්නවද? මේකට වඩා මේ කතාවක් තියෙන්නේ පන්දා මහත්තයා කිව්වනේ බුදුහාමුදුරු ලංකාවට ආවේ නැහැ කියලා. ඉතින් ඇත්ත කතාව එන්න දෙයක් නැහැ බුදුහාමුදුරු ලංකාවේ උපන්නේ. බුදුහාමුදුරු ලංකාවේ උපන්නේ නම් මහනුවර නුවර දිස්ත්‍රික්කයේ මහනුවර බඹරකල තියදිනිය බඹරකල කොටම විහාරේ ශිලාලේඛන සහිතව තියෙන නිසා ආයේ බුදුහාමුදුරු ලංකාවට එන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු අර අමුතු වීඩියෝ කරන ළමයාට පුරාවිද්‍යාලේ වාර්ණයෙන් තුරන් මම අභියෝග කළා කියනවා මෙන්න පන්දා මහත්තයා දැක්කේ නැති පුදුමාකාර අවුරුදු 7000ක් පැරණි ශිලාලේඛන. අවුරුදු 7000ක් පැරණි පුස්කොළ පොත්වල ලියපු රත්තරන් තල්පත්වල ලියපු ඒ මහා අක්ෂර සහිතව මෙන්න තියෙනවා දන්ස් බ්ලොක් එකේ බලන්න. දන්ස් බ්ලොක් එකේ මාලා විවරත්න හාමුදුරුවෝ සහ අනුෂ්ක හෙට්ටිආරච්චි පුස්කොළ පොත් සමග සෙල්ලිපි පෙන්නනවා. මට මේවා කියවන්න දෙන්නේ නැහැ. මේකේ විශේෂත්වය මහාචාර්ය රාජසමුදේ මහතා නෙනි මේකේ මේ පුස්කොළ පොතේ දෙන්නේ කියලා තියෙනවා. අන්තිම උර නයන්න මේ අන්තිම කොට යන්න මොකටද යන්නේ? එතකොට ආයිබන්ට මහත්තයා. ආයිබෝවන් මේ තකාණියම් මොකෝ අදම මේ හදිසියෙන්ද කිව්වේ? අදම එන්න කියලා කිව්ව ඔබතුමාට මේ හේතු කාරණා ගොඩක් තියෙනවා. මේ පෞගේ මාස 3-4ම එන්න දෙයක් නැතුව හිර වෙලා හිටියනේ මේ ලොක්ඩවුන් නිසා. ඔව්. දැන් පෙරේදා ලොක්ඩවුන් නැගියා ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න කියලා. ඊට වඩා විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම ඔබතුමාට විජහට එන්න කියලා කිව්වේ හෙට අන්තර්ජාලයට දාන වීඩියෝ එකක් කරන්න කියලා මට හිතුණා. මේ ලංකාවට මහා විශිෂ්ට සේවාවක් කළා කියලා මුළු ලංකා වාසී ජනතාවම කියන. හැබැයි මම නම් කියන්නේ නැහැ. මේ මහාචාර්ය සෙන්නප්පන්දාන මහත්මයාගේ 49 වන ගුණ පැමුණුමක් කියන්නේ 1972 මේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා එතුමා මියපරලෝ ගියා. එතුමා ඒ කාලේ නුගේගොඩ පීටර්ස් පාරේ ඉන්න කාලේ මම එතකොට ඉපදිලා අවුරුදු 12යි 15යි වගේ. මමත් හැබැයි නුගේගොඩ පීටර්ස් පාර අනිත් පැත්තේ මම හිටියේ. ප්‍රේමන් පාර පැත්තේ ඔය හැමතැනම හිටියේ. මම ජුබිලි කන්දරේ හිටියේ. ඔව්. ඉතින් ඒක නිසා පහුගිය කාලේ පුරාවට මම සෙන්නප්පන්දාන මහත්තයාගෙන් වීඩියෝ වැරදි කිව්වා. ඉතින් මම ලියව පළවෙනි පොතේදීම මගේ පරිවේෂණ පොතේදීම මම පන්දාන මහත්තයා දේශද්‍රෝහියෙක් කියලා ලියව නිසා බේගල් විශ්වවිද්‍යාලයෙන් බොහෝ තැන්වලින් මට ඉතින් දෝෂාරෝපණ යාවා. ඉතින් ඒක කෙසේ වෙතත් මම ඔබතුමාට දෙන්න කිව්වේ මහාචාර්ය සෙන්නප්පන්දාන මහතාට මේ ප්‍රණාමය කියලා මට හිතුණා වීඩියෝ එකක් කරන්න කියලා. හැබැයි මේ වීඩියෝ එක මම කළාට මේ මම ඊට පස්සේ මේ අද උදේ මේ දැන් මේ 10න් පස්සේ අන්තර්ජාලයට කියලා පන්නිදාන මහත්තයාගේ නම ගැහුවා YouTube එකේ. දැම්මහම YouTube එකේ මට වීඩියෝ එකක් ආවා විශිෂ්ටතම පුරාවිද්‍යාඥ පන්නිදාන මහතා ඉතිහාසය ගැන හෙළිකල ආන්දෝලනාත්මක හෙළිදරව්ව කියලා මේ අමුතු කියලා වීඩියෝ එකකින් අපි ඒ වීඩියෝ එක බැලුවා. ඒ වීඩියෝ එක දැන් දාලා අවුරුදු දෙකක් කියලා මේක සටහන් වෙනවා. මේ 3300ක් බැලුවයි කියලා සටහන් වෙනවා. මේ තියෙන්නේ වීඩියෝ එක මේ YouTube එකේ මේ TV එකෙන් අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් ඕන් කරලා මේකට විනාඩි 10ක් 15ක් අපි සබන් දෙමු. අපේ අපින් වැරදි වුණා හෝ හොඳ වුණා හෝ නරක වුණා හෝ මොනවා කළත් මේක අපේ පුරවැසියෝනේ. සුද්දාට කලිය ගියා. ඒක නිසා අපි මේ වීඩියෝ එක බලමු. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පොලෝ අල්ලන්න. අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔයාලට ගොඩාක් වටින කියන වීඩියෝ එකක් අරන් එනවනේ. ඉතින් අදත් මේ ලෑස්ති වෙන්නේ ඒ වගේම වටින කියන වීඩියෝ එකක් අරගෙන එන්නටයි. අපි සාමාන්‍ය ලෝකයේ අමුතු සිදුවීම් අමුතු ස්ථාන, අමුතු පුද්ගලයන්, ඒ විතරක් නෙමෙයිනේ ලංකාවේ අමුතු සිදුවීම්, අමුතු පුද්ගලයන් මේ හැම දෙයක්ම අලලා හරිම ලස්සන වීඩියෝ එකක් වලට අරන් එනවනේ. ඉතින් අද ලෝකෙ දිහාවට යන්නේ නැතුව චුට්ටක් ලංකාවේ දේවල් ගැන කතා කරන්නට හිතුවා. මේ ලංකාවේ ඉතිහාසය හා සම්බන්ධ කරුණු කිහිපයක්.
ඉතිහාසයේ සිදුවීම් පිළිබඳව පරණ විතරණ මහතාගේ අමුතු කතා කීපයක් තමයි අද ඔබට අරගෙන එන්නට හිතුවේ. ඉතින් මේ කතා පිළිබඳව ඔබ සමහර වෙලාවට මවිත වෙවි, පුදුම වෙවි. සමහර දේවල් ඔබ විශ්වාස කරන්න නැති වෙයි. ඉතින් බලන්නකෝ මේ පරණ විතරණ මහතාගේ මේ කතා එක්ක ඔබ එකඟ වෙනවාද කියලා. ඉතින් එකතු වෙනකො අමුතු වීඩියෝත් එක්ක. සෙනරත් පරණ විතරණ මහතා අපේ රටින් විහිුණු විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා කියලා කිව්වොත් මම නිවැරදි. එතුමා තමන්ගේ මුළු ජීවිතේම කැප කරන්නේ අපේ රටේ ඉතිහාසය ගවේෂණය කරන්නටයි. සීගිරිගේ කියවන එතුමා අරන් තියෙන මහන්සිය ගැන කල්පනා කරද්දී අපිට ඒ ගැන හිතා ගන්නවත් බැහැ. පරණ විතරණ මහත්තයා තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේදී පොත් කීපයක් රචනා කරනවා. සිලෝන් ඇන්ඩ් මලේසියා, The Story of සීගිරිය කියන මේ පොත්වල තියෙන ඉතිහාස කරුණු හින්දා මුළු ශාස්ත්‍රීය ලෝකයේම දැඩි කැළඹීමකට පවා ලක් වෙනවා. පරණ විතරණ මහත්තයා මේ පොත්වල කරුණු හොයන්නේ සෙල්ලිපි වලින්. හැබැයි මේ සෙල්ලිපි පරණ විතරණ මහත්තයා අරුණම වෙන කවුරුත් දැකලත් නැහැ. පරණ විතරණ මහත්මයා කියන්නේ සමහර සෙල්ලිපි වල අකුරු අතර ඇහැට පේන්නේ නැති කුඩා අකුරෙන් තවත් සටහන් වගේක් ලියලා තියෙනවා කියලා. මේ සටහන් වලට අන්තරාලී සෙල්ලිපි කියලා අලුත් නමකුත් ලබා දීලා තියෙනවා. ඒත් අවුරුදු ගාණක් උත්සාහ කළත් මේ සෙල්ලිපි වෙන කිසිම කෙනෙකුට පෙනෙලා නැහැ. බොහෝ දෙනා විශ්වාස කරන්නේ පරණ විතරණ මහත්මයා ජීවිතයේ අවසාන කාලයේදී තනි වුණු ජීවිතයක් ගෙවුව නිසා ඇතිවුණු මානසික ප්‍රශ්න නිසා මේ වගේ සටහන් ගැන ලිව්වා සහ කිව්වා කියලා. කොහොමද මේ ලිපිවල සත්‍ය අසත්‍යතාවය ගැන තාම ස්ථිර මතයක් නම් නැහැ. ඉතින් අද අමුතු වීඩියෝ අපි එතුමාගේ මේ පොත්වල සටහන් වල විවිධ අවස්ථා කිහිපයක් ඉදිරිපත් කරන්නට හිතුවා. ඔහුගේ මතයෙන් ඉතිහාසය දැක්කේ කොයි විදිහද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් පළමුවෙන්ම අපි ගත්තේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා කියන ඓතිහාසික සාධකයේ පිළිබඳවයි. ඉතින් එතුමා කියා සිටින්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා කියන ඓතිහාසික සාධකයක් නැහැ කියන කතාව. ඉතින් බලමු මොකද්ද මේ කියන කාරණාව කියලා. පරණ විතරණ මහත්මයා පුවත්පතකට සිදු කරපු මේ ප්‍රකාශනය එවකට රටේ අති දැවැන්ත කැළඹීමක් ඇති කරන්න සමත් වුණා. බොහෝ පාර්ශ්ව වලින් මේ ගැන කරුණු පරණ විතරණ මහත්මයාට දොස් කියලා ලිපි එවන්න පටන් ගත්තා. පසුව මේ ගැන පැහැදිලි කිරීමක් කළාට පරණ විතරණ මහත්මයා තමන්ගේ මූලික මතය අයින් කරගත්තේ නැහැ. ඔහු කිව්වේ ලංකාවේ වගේම තමන්ගේ රටටත් බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා බුරුම සහ තායිලන්ත බෞද්ධයෝ විශ්වාස කරනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ සොළොස් මහා ජනපද ආශ්‍රිත ප්‍රදේශවලින් බැහැරට වැඩම කළා කියන්න ඓතිහාසික සාධක හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හුදු ජනප්‍රවාදයක් විදිහට Taman දකිනවා කියලා තමයි එතුමා ඔහුගේ පොත්වල සටහන් කොට තිබෙන්නේ සහ පුවත්පතට ප්‍රකාශ කොට තිබෙන්නේ. අද වෙනකොට බොහෝ දෙනෙක් මේ මතය පිළිගත්තට යම් කොටසක් මේ මතයට දැඩි විරෝධතාවයක් පළ කරනවා. ඒ අතරින් බෞද්ධයන් ප්‍රමුඛ තැනක් අරගෙන තිබෙනවා. ඉතින් ඔන්න ඕක තමයි බුදුහාමුදුරන්ගේ ලක්දිව ආගමනය සම්බන්ධයෙන් පරණ විතරණ මහතාගේ මතය බවට පත් වෙලා තිබෙන්නේ. ඔන්න ඊළඟ කතාව. ඔව් මහත්මයා මම ඒ අමුතු කතා වීඩියෝ එකේ විනාඩි 4යි තත්පර 34ක් ගියතන මම වීඩියෝ කරනගත්තුවා. මේ ඔබතුමා මේ මාව වීඩියෝ කරන්න ඕම නැහැ. මම ජයරත්න පත්‍රාජ්‍යයේ ඉඳලා ටීවී එක වීඩියෝ කළාම ඇති. මම ඉන්නවා මෙතන වාඩි වෙලා. මේ කතා ඇහෙනවනේ. එතකොට මම මේක දාන්න හැම වෙලේම මේකයි. එතකොට මේක කතා කරන මේ ගෑල් ළමයා කියනවා පරිණිදාන මහත්තයා විතරයි ලංකාවේ සෙල්ලිපි කියවලා තියෙන්නේ වෙන කිසිම කෙනෙක් මේ සෙල්ලිපි දැකලා නැහැ කියලා. ඉතින් ඒ ළමයා දන්නේ නැතිකමට මොකද කරන්නේ? පරිණිදාන මහත්තයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැලනකොට ලංකාවේ දැනට පිටපත් වෙලා තියෙන සෙල්ලිපි සියල්ලම يعني මේ දැනට කියන්නේ අද 2021 නෙමෙයි 1970 වසරට මුද්‍ර 1965 දී 1960 දී හරියට කියනවා නම් 1960 දී ප්‍රකාශයට පත් වෙච්ච සේනාලේඛන ඔක්කොම සුද්ධ පිටපත් කරලා ඉවරයි. මොකද ලංකාවේ සෙල්ලිපි ගැන ඉස්සෙල්ලාම පොතක් ලියන්නේ සිංහලයේ විදියට කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ලක්දිව සෙල්ලිපි කියලා. එතකොට ඒ පොතේ සෙල්ලිපි එකක්වත් නැහැ. මේකයි විශේෂත්වය. මම ඔය CI එකකින් අපේ ගෙදර ආපෙලා මම මේ පොත පෙන්නුවා. කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ලියපු රාජකීය පඬිතුක කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ලියපු ලක්දිව සෙල්ලිපි කියන පොතේ පිටු 400 ගණක් තියෙනවා. ඒකේ නැත්තේම සෙල්ලිපි. ඉංග්‍රීසි අපුරු තියෙනවා ඕනේ තරම්. ඉංග්‍රීසි
සුද්දෝ ලියපු 1832 ඉඳලා 1950 දක්වාම සුද්දෝ ලියපු සියලුම ඉංග්‍රීසි පොත්වල පාදක සටහන් දාලා පොතක නමක් තියෙනවා. අකුරක් දානවා මොකක් හරි ARIC කිව්වා දැම්මා AIAC වගේ ඉංග්‍රීසි අකුරු නාම ලේඛනයක් තමයි අපේ ලංකාවේ සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් ලියපු මේ කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ලියපු මේ ඒකේ තියෙන්නේ. එතකොට ඒක ඊළඟ කතන්දරය මහත්මයා ඉතින් මේකේ මේ ළමයා කියනවා මේ කතාව. ඉතින් ඒක දැක්කහම ඊට අපිට කතා කරන්න දෙයක්වත් නැහැ. ඒක ගැන අපිට 아무තු කතා කියන වීඩියෝ එක ඉතිහාස බලන්න බැන්නේ අපේ චොළුව 아무තු වෙනවා ඒක ඇහුවා. මේක නිසා මම මේ වීඩියෝ එක මේ ආපස්සට ගිහිල්ලා මම දානවා මේ වෙන වීඩියෝ එකක්. හොඳද? අපි ඒක පොඩ්ඩක් ගිහින් බලමු. ඒක මොකද කියන්නේ කියලා. ශ්‍රී ලංකා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වෙදින් 15 ජ්‍යෙෂ්ඨතම අද්විතීය පුරාවිද්‍යාඥයා මහාචාර්ය සෙනරත් පරිධාන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්. අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දාලා තියෙන ප්‍රොෆෙසර් සෙනරත් පරණවිතාන මහාචාර්ය සෙනරත් පරණවිතාන Department of Archaeology ශ්‍රී ලංකා 88000 බැලුවයි කියලා views තියෙනවා පබ්ලිෂ් කරලා තියෙන්නේ 19 අගෝස්තු 2021. එතකොට මේකේ මේ වීඩියෝ එක කරන්නේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡන සහිතව තියෙන ඒ තිරේ මම පෙන්නුවේ. මේක ඇතුලේ විශාල විදියට මේ තිරේ හරියට වීඩියෝ කරනවා මේ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව Department of Archaeology කියනවා. 88 දාන්නේ මහත්තයා 88ක් නේ බලලා. ඔව් 88 නෙමෙයි. 80 මගේ ඇස්වල මගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඒක එහෙමයි. එතකොට එහෙමනම් මගේ අවුරුද්දේ කන නැති සිහින නැති මහාචාර්ය සෙනරත් පරණවිතාන එතකොට මොකද්ද උනේ මට මේ තියෙන වෙලේ මේ දැන් මේක වැහුවනේ මම. මේ වැහුවා මහත්මයා මේ එන්නේ අර වීඩියෝ එක වැහෙනවානේ. මේ මොකද්ද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? වීඩියෝ එක මම වැහුවානේ මේකේ. ෆෝන් එකේ වීඩියෝ එක වැහුවාම මේකෙන් අපි දාපු වීඩියෝ එක. ඔව්. එතකොට පුරෝගාමී හරසර. ඒක ඔන්නෙන්නම නෑ නේ පාර. හරිද? මොකක් හරි පොඩි අවුලක් තියෙනවා. මට මේකේ වැඩ කරන්න යනවා හරියටම පුදුමාකාර අවුල්කාරක තත්ත්වයක් නැති වෙන්නේ. මොකද කියලා හොයාගන්න බෑ. ඒ නිසා මේ වීඩියෝ බලන අයට මේ ඒක ගැළලුවක් නෑ බලලා ඉන්න කයි තියෙන්නේ ගියාම මේක ගන්න දෙන්නෙම නෑනේ. නේද? මොකක් හරි මේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මොකක්ද? කාර්මික දෝෂයක්. ඔව් කාර්මික දෝෂයක්. හොයාගන්න බෑ ඉතින්. පාන්නේ නැහැ මම මාව නම් බඩ අල්ලගෙන මහත්යෝ මාවත් බලන් ඉන්න කට්ටිය දැහැච්චිනේ. මේ තියෙන්නේ විසිට් එකම පුරාවිද්‍යාඥ පරිවර්ත මහතා ඉතිහාසය ගැන කරපු හෙළදරව්ව කියන එක ඒක බලලා තියෙනවා. අර මොකද්ද මේ අමුතු වීඩියෝ එකේ ග්‍රාෆික බලලා තියෙන අවුරුදු දෙකක 3300යි කියලා තමයි පෙන්නන්නේ. ඒක මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන වීඩියෝ එක මේ බලලා තියෙන මම 33000 කියලා කිව්වා. 88000 කිව්වට මම දැක්කේ 88යි. ඒකේ 88000 ඒකට 88 කියන්නේ නේද? ඔව්. දැන් මේ වීඩියෝ එකත් කොහොම හච්චෝද? මේ තියෙන්නේ. එතකොට අර මේ තව එකක්. ඉතින් දැන් මේ වීඩියෝ ටික දැන් වීඩියෝ මේ YouTube එකකට කරන්න ගියාම මේ තව එකක්. අපි කවන්නේ බලන්න මගේ වීඩියෝ එක මාත්‍රේ පැයකොත් විනාඩි 15ක් දාපයක් කරන්න. මොකද මේ කියන්නේ අතාවේ අපි ළඟ පාඩදල්මත් උපහාරනේ මේ තියෙන්නේ. දැන් එතකොට දැන් අර මේ මොකද්ද මේ මට මේකේ මේ කියන අමුතු වීඩියෝ කරන ළමයා කියනවා මේකේ මේ කවුරක්වත් මේ
දැකලා නැහැ කියලා. ඉතින් ඒක ඒ ළමයාගේ නොදුනත්කමට අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඒ ළමයාගේ මාර්ග කියන්න තියෙනවා ඊළඟට හොඳ ලස්සන කතාවක්. හොඳ මොකක්ද දන්නවද? මේ ඒ ළමයාට පුළුවන් මේ කොහොම හරි ඔය ධනුෂ් බ්ලොග් මොකක්ද මට ඉංග්‍රීසියෙන් කියවෙන්නේ නැහැ මහත්තයෝ නා. ධනුෂ් vlogs. ධනුෂ් බ්ලොග්ස් මේ ඒ කියන්නේ DHANUS ධනුෂ් नु BLOGS එක vlogs. කියන්නේ ධනුෂ් vlogs කියලා වීඩියෝ නාලිකාවක් තියෙනවා. ඒකට ගිහලා ඒ ධනුෂ්ගේ ඔරුවට දක්වලා දාන්න. මොකද ධනුෂ්ගේ ඔරුවට දක්වලා දැම්මම ධනුෂ්ට හැරෙනවා. නැත්තම් ධනුෂ් හැරෙන්නේ නැහැ නිලන් ඉන්නේ. මොකද අනුංගාවට ගිහලා රට පුරාම ගෙවල් ගන්න ඇවිදයිද රට පුරා ඇවිදයිද වීඩියෝ දානවානේ. දැන් මගේ මොනකට පේනවා මහත්තයා කට්ටියට. එහෙනම් පොඩ්ඩක් හරි. එතකොට මේ ඔන්න මගේ මුණ පොඩ්ඩක් බලා ගන්න. මම මේ හරිද? ධනුෂ් vlog ගේ ඔළුවට තට්ටුවක් දැම්මම මේ වීඩියෝ ටික එනවා ධනුෂ් vlog. ඒ වීඩියෝ එනකොටම ඔන්න මුලින්ම එනවා වීඩියෝ එකක් දෙවන කොටස. සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගේ. ඉදිරියේ වෙන්න යන භයානකම අනතුර. රාවණ ගෑනු හොරෙක්ද ප්‍රශ්නයක්. ලොව කැළපෙන ආන්දෝලනාත්මක ප්‍රකාශ. ඉදිරියේදී රට වෙන්න යන භයානකම අනතුර සිංහල ජාතිය. මේක දාලා තියෙන මහත්තයෝ දැනෙන පැය 18කට වගේ උඩින් තමයි මේ HOURS කියන්නේ මහත්තයෝ. හවස් පැය ගන්න. පැය නේද? ඔව්. පැය 18ක් වෙනවා දාලා. හවසකෝ. ඒ කියන්නේ බතවල 8000ක් views තියෙනවා. නේ? මට මේ ඉංග්‍රීසි දැරින්නේ හරි ගැටලුව. අටේ ඉලක්කමයි K අකුර තියෙනවා VIEWS views ටික 18යි HOURS AGO කියලා දෙනවා. මොකක්ද කියන්නේ මහත්තයෝ? ඒ කියන්නේ දාලා 18යි. ඔව්. ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් මෙන්න මේක තියෙනවා දෙල්ලිපියා පන්නිදා මහත දැක්කලා මේක. සිංහල කුමාරයා කියන්නේ කවුද කියලා අහුවම බුදුන්ගේ පිළිතුර වෙන්නේ එදා සිංහල කුමාරයා නමින් උපදලද අද මම ගෞතම බුදුන් නොවේමි. මා වීඩියෝ පොඩ යවනවා. මොකද එතකොට මේ වීඩියෝ කරන්නේ ධනුෂ් කියන මහත්මයා. ඒ ධනුෂ් මහත්මයා අපේ ගෙදර ජීවිතේ හරි හොඳ මහත්මයා කියන්නේ. ඇත්තම හරි හොඳ මහත්මයා. අපේ ගෙදර ඇවිල්ලා අපේ නෝනාටම කන්නු විල පොඩි කියලා දෙවන කොටද මේ වැඩසටහන බලන සමහර කලාවට අද වෙන්න පුළුවන් ඔබ මේ ඉතින් මම මේ කියන්නේ දැන් මහත්තයෝ දැන් පර්ණදාන මහත්තයාගේ ගොඩ සැමුළු ගාලා දාපු වීඩියෝ ටිකක් අල්ලලා මම වීඩියෝ පොඩ පෙන්නුවා. දැන් මේවා මිනිස්සුන්ට පෙන්නලා වැඩක් නැහැනේ. දැන් එතකොට අර අමුතු වීඩියෝ කරන ළමයා කිව්වනේ ලංකාවේ වෙල්ලි ගහගත්තේ පර්ණදාන මහත්තයා කියලා. හැබැයි පර්ණදාන මහත්තයා නෙමෙයි පර්ණදාන මහත්තයාගේ තාත්තයි අම්මයි කතාද බඳින්න කලින් තමයි එඩ්වඩ් මුලර් ලෝකෙට දෙඩි ඉදිරිපත් කරේ. ඒ ළමයා දන්නේ නැතුව දෙනවා. පව් නේද ඒ ළමයි. ඒ කියන්නේ පර්ණදාන මහත්තයාගේ අම්මා තාත්තා කතාද මේ මහත්තයා මේ පොත පොඩ්ඩක් පෙන්නන්නකෝ. අර අමුතු වීඩියෝ කරන ළමයාට මම මේ කියන්නේ ගෑල් ළමයාට පර්ණදාන මහත්තයාගේ අම්මා තාත්තවත් කතාද බඳලා නැහැ මේ පොත ලියනකොට. මේ කියන්නේ මේ ලංකාවේ පුරාණ සෙල්ලිපි 1883 මේ පොත ප්‍රකාශයටපත් කළා කියන්නේ. ඊට කලින් මේක ලිව්වේ 1882 කියලා සෙල්ලිපි හොයාගෙන මේක ලිව්වේ 1883 එංගලන්තේ ලන්ඩන් වල තමයි මුද්‍රණය කරන්නේ. ඒක මුද්‍රණය කරන්න තේ මේක අවුරුදු ගානක් ලිව්වනේ. ඒතකොට පර්ණිදාන මහත්තයාගේ අම්මා තාත්තා කතා කරලවත් නැහැ. සමහර විට මං හිතන්නේ පර්ණිදාන මහත්තයාගේ අම්මා ඉපදෙනවත් දන්නේ නැහැ. ඒකයි මේ මම මේ ලෝකෙට කියන්නේ බෑ. පර්ණිදාන මහත්තයා දෙල්ලිපිය ගුවයි කියලා ලංකාවේ ඉන්නේ නැහැ කියලා පර්ණිදාන මහත්තයා එක සෙල්ලිපියක් කියවලා නැහැ. එතුමා කියවේ සීගිරිගේ මහත්තයා. මේ පර්ණිදාන මහත්තයාට අපහාරයක් කරනවා නෙමෙයි. එතුමා අබේගිරිය කැලින් කළා, ජේතවනයේ කැලින් කළා, ඒවැ නම් වැරදි කියලා මාරු කළා, නිලක්කගම් බෝධිගලේ ගණ කළා. ඒව කරපු එක ඇත්ත. නමුත් මේ ලංකාවේ කැලේ තියෙන සෙල්ලිපි, ගල්ලෙන් වල තියෙන පර්වත ලිපි සහ ලෙල්ලිපි පර්ණිදාන මහත්තයා කියවේ නැහැ. සුද්ධ විසින් හොයාගෙන පිටපත් කළා දිලිච්ච ටික පර්ණිදාන මහත්තයා එක පොතකට මහා ශ්‍රේෂ්ඨ පොතක් කළා 1970 ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියලා. ඒ පොත අති ශ්‍රේෂ්ඨයි. කොහොමද ඉතින් බුදුහාමුදුරෝ ගල් බමුණා කියලා ලියලා තියෙනවා ඒකේ. බුදුහාමුදුරට ගල් බමුණා කියලා ලියලා තියෙනවා. එතකොට බුදුහාමුදුර ලංකාවට ආවෙන්නේ නැහැ කියලා ආන්දෝලනක මතේ අපේ තියෙන 1961 ලියපු පත්තරේ ඒක ඒ පත්තරේ දැන් අර අමුතු කතාවේ කිව්වනේ. නමුත් ඒකට වඩා මේ කතාවක් තියෙන්නේ පර්ණිදාන මහත්තයා කිව්වනේ බුදුහාමුදුර ලංකාවට ආවේ නැහැ කියලා. ඉතින් ඇත්ත කතාව එන්න දෙයක් නැහැ. බුදුහාමුදුර ලංකාවේ උපන්නේ.
බුදුහාමුදුරු ලංකාවේ පන්නින්ද මහනුවර නුවර දිස්ත්‍රික්කයේ මහනුවර බඹලකල තෙල්බිණිය බඹලකල කොටම මේ විහාරේ ශිලාලේඛන සහිතව තියෙන නිසා ආයි බුදුහාමුදුරු ලංකාවට එන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු ඒ අවුරුදු 8ක් කට පස්සේ කරමින් සක්කපල්ලි සූත්‍රය දේශනා කළා කියලා සම්පූර්ණ විස්තරය තියෙනවා. ඒක හරි. එතකොට පරිණාම මහත්ය එතෙන්දී හරි. මොකද බුදුහාමුදුරු ඉන්දියාවෙන් ලංකාවට එන්න දෙයක් නැහැ. මේ ඉන්දියාවේ ඒක ඇත්තෙත් නැහැ මහාභාරතෙ දෙන්නේ. එතකොට පූජාවලිය ලියපු කතුවරයා කියනවානේ නේපාලේ බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ කාලේ පූජාවලිය ලියපු කතුවරටත් විරුද්ධව බිසුන් වහන්සේලා හඬන්න ගන්න ඕනේ. නේපාලේ බුදුරු ඉපදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මම ඉදිරියේ වීඩියෝ එකක් කරනවා පූජාවලිය ලියපු හාමුදුරුවෝ විප්ලවවාදීද කියලා. එතකොට මේ ධනුෂ් බ්ලොග් IT YouTube එකේ කරන මහත්මයා රාජකීය පඬිත. ඒ කියන්නේ රාජකීය පඬිත කියන්නේ එසේ මෙසේ උත්පාදයක් නෙමෙයි රැජින අස්සම් කරලා සීල් එක ගහලා දෙන්නේ. රැජින ඉංගලන්තේ මහා රැජින අස්සම් කරලා සීල් එක ගහලා තමයි දෙන්නේ අග්‍රාණ්ඩුකාරයා විසින් රාජකීය පඬිත උපාධිය. එහෙම රාජකීය පඬිත උපාධිය හම්බ වෙච්ච මේ අපේ ගෞරවාර්ධ මේ රාජකීය පඬිත මානව විමරත්න හාමුදුරුවොත් එක්ක මේ ධනුෂ් ලෝක වීඩියෝ එකක් කරනවා. ඒකට සම්බන්ධ තව මහත්යෙක් ඉන්නවා මහත්තයා මේ ඒ මහත්තයාගේ නම මට හරියට මේ හොයාගන්න බැරුණා. පස්සේ කොහමද හොයාගත්තා. හෙට්ටිආරච්චි කියලා දාලා තියෙන නම අනුෂ්ක හෙට්ටිආරච්චි. එතුමා ගාව තමයි දැන් ලංකාවේ තියෙන සියලුම පුස්කොළ පොත් 11400ක් එතුමා ගාව තියෙනවා. එතුමා ගාව පුස්කොළ පොත් රාවණ කතාව සම්බන්ධ පුස්කොළ පොත් ඇතුළු ග්‍රන්ථ 11400ක් තියෙනවා කියලා එතුමා ගාව තියෙනවා. ඊළඟට එතුමා කියනවා එතුමා මහා අපේ රාජකීය පඬිත මහා ගත්කරු නාගොඩ ආරිදාස වික්‍රමසිංහරත්න මහත්තයාගේ ගෝලයෙක් කියලා එතුමා කියනවා. ඉතින් මම ඒක ගැන අපි වෙන වෙලාවක සාකච්ඡාවක් කරනවා එතුමා මෙයා ගෝලෙක්ද කියන එක. ඒක නිසා අපි මේක කතා කරමු. මෙන්න අර අමුතු වීඩියෝ කරන ගෑන් ළමයාට මේක බලන්න හොඳ අවස්ථාවක්. ධනුෂ් ලෝක එකේ මෙන්න තියෙනවා පුස්කොළ පොත්වල සෙල්ලිපි. පර්ණිවල් මහත්තයා දැක්කේ නැති ඒවා. එතකොට මහත්මයා මට පොඩි දැනුම් මේ YouTube පිළිබඳ දැනුමක් නැහැ මට. ඉතින් මේක අර ගම්පොළ ළමයානේ කරන්නේ. මේ වීඩියෝ එක දානකොට ගම්පොළ ළමයාට කියන්නේ මේ වීඩියෝ එක ධනුෂ් ලෝකට බලන්නත් ලෝකේ හැමෝටම ධනුෂ් ලෝකට සම්බන්ධව බලන ඔක්කොටම මේ වීඩියෝ එක බලන්නත් අමුතු කතා වීඩියෝ එක බලන ගෑල් ළමයාගේ වීඩියෝ එකටත් සම්බන්ධ වෙන්න මේක එහෙම සම්බන්ධ කරන්න පුළුවන් නේද? පුළුවන් ටැග් කරන්න. ඔව් ටැග් කරන එකද කරන්නේ වෙනම hashtag දාලා ඒ ටැග් කරන්න පුළුවන්. එහෙමයි කරන්නේ. එතකොට අරගොල්ලන් ලයින් වලට යනවා. හැබැයි රාජ්‍යම දෙමහත්තයා වීඩියෝ එකට අපි ධනුෂ් මේ නුවන් කරපු එකට ඒක කළා දුනා නේද? ඔව්. එතකොට එන්නේ ඉතින් කරන්න කියලා කියනවා. එතකොට ඒ වගේ එකටද දෙකටද කීයකට පුළුවන්ද? ඕනතරම්. එහෙමනම් මේක මේ අපේ ගම්පොළ පුතා ඒ ධනුෂ් ලොක්ටක් මේ දැන් මේ කරන වීඩියෝ එක මේ 2020 ගහවෙනි මාසේ 3 වෙනිදා උදේ වරුව නෙමෙයි දැන් අවස් පටන් ගත්ත උදේ දැන් 12 වෙලාව. එතකොට මේක ධනුෂ් ලොක්ටක් යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යන්න ඊළඟට මේ මොකද්ද මේ අර අමුතු වීඩියෝ කරන ළමයාට යන්න. එතකොට මේ හැමෝටම අර ඔළුවට නට්ටු කරලා ඉන්නවා මේක ටික් ගාලා ලයින් එකට බලන්න පුළුවන්. ඒ ලයින් එකට යන ක්‍රමේ ඒකයි. දැන් මගේ වුණත් ඔළුවට නට්ටු කරලා බලන්න මුළු ලයින් එකම එනවා. කෙනෙකුට ගහන්න ඇහැරෙන්න නම් ඔළුවට නට්ටු කරන්න ඕන. ඒකයි. ඒක නිසා අර අමුතු වීඩියෝ කරන ළමයාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම අභියෝග කළා කියනවා මෙන්න පර්ණවල් මහත්තයා දැක්කේ නැති පුදුමාකාර අවුරුදු 7000ක් පැරණි ශිලාලේඛන. අවුරුදු 7000ක් පැරණි පුස්කොළ පොත්වල ලියපු රත්තරන් තල්පත්වල ලියපු ඒ මහා අක්ෂර සහිතව මෙන්න තියෙනවා ධනුෂ් බ්ලොග් එකේ බලන්න. පූර්ණිකාව කියන පොත ගැන දැනගන්නේ මෙතෙක් කාලයක් ඔබ ලංකා ඉතිහාසය ගත්තම ඔළුවට එන්න එකපාරම මහාවංශ වෙන්න පුළුවන්. එතකොට මේ ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට අද මේක දැනගත්ත කෙනෙක්ට අපේ හඳුන මම දන්නා මේක ලොකු මේ විස්තර කරනවා ලොකු වෙලාවක් යනවා. අපේ හඳුන මට කෙටියෙන් වර්ග පූර්ණිකාව එහෙමනම් ලියවෙන්නේ මොන වර්ෂයක වගේද? මේක ලියන්නේ ඇයි මට චූටි හැඳින්වීමක් දෙන්න අපේ හඳුන මේ වර්ග පූර්ණිකාව. ඔව්. අන්න වර්ග පූර්ණිකාව දැක්කනේ ඔයගොල්ලෝ. මම දැන් මේ මහත්මයා මාවල් ගන්න එපා හොඳ මේ ටීවී එකේ තිරේ පුරුල් තිරේට මේක අඟල් 35 කියලා කියන්නේ මම දන්නේ 35 මම දන්නේ ඉතින් අර මම දන්නේ මේකට පොඩ්ඩක් දැන් ආපහු යනවා මට මෙන්න මේක බලමු මේ කියන අර කියන දෙල්ලිපි
දැනගන්නේ මෙතෙක් කාලයක් ලංකා ඉතිහාසය ගත්ත මොළොට එකපාර මහා වංශ වෙන්න පුළුවන්. එතකොට ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට අද මේක හරි. තාපොඩ්ඩක් යනවා. පාට කියන්නේ පොඩ්ඩක් හොඳට බලන් ඉන්න මොකද මේක මේ පුළුවන් ඔබ මේ අපේ ගෙදරම අපේ ගෙදර දැනගන්නේ මෙතෙක් කාලයක් ඔබ ලංකා ඉතිහාසය ගත්ත මොළොට එකපාර මහා වංශ වෙන්න පුළුවන්. එතකොට මේ මෙන්න බලන්න මෙන්න බලා ගන්න පුස්තක සංරක්ෂණය වැරදීමක් තමයි වෙන්න පුස්තක සංරක්ෂණාගාරය පුස්තක සංරක්ෂණාගාරය වර්ග පූර්ණිකා නීලගිරිය බෝධි වංශය කියලා තමයි මේක ඒ පුස්තක පොත සඳහන් කරලා තියෙනවා. එතකොට මේකේ ඇතුලේ මේ ඊළඟට අපිට යන්කෝ අපි ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට අද මේක දැනගත්ත කෙනෙක්ට අපි වුණ මට මම දන්නා මේක ලොකු මේ විස්තර කරනවා ලොකු වෙලාවක්. ඊළඟට ඔන්න හරියට මේ ධනුස් බ්ලොක් මහත්මයාගේ මේ ඊයේ දාපු වීඩියෝ එක උන්ට දෙන්නේ දැන් කියලා තියෙන්නේ ඉදිරියේදී රට වෙන්න යන භයානකම අනතුර සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගෙන් රාවණා ගෑනු හොරෙද්ද දෙවන කොටස ධනුස් බ්ලොක් දැන්ට 8000 බලලා තියෙනවා පබ්ලිෂ් කරලා තියෙන්නේ 2 වෙනිදා ඔක්තෝබර් කියන්නේ ඊයේ. එතකොට මේකේ මේ තියෙනවා මෙන්න සෙල්ලිපිය. මේ තියෙන සෙල්ලිපිය නෙමෙයි මේක. පුස්තක සංරක්ෂණාගාරයේ තියෙන්නේ. ඒ කියන්නේ අර මේ මහත්මයා මේ කවුද මේ රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ නිර්මාතෘ සහ අධිපති ඉතිහාස විශ්ලේෂක රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ නිර්මාතෘ සහ අධිපති ඉතිහාස විශ්ලේෂක ධනුස් අනුෂ්ක හෙට්ටිආරච්චි කියන මහත්මයා ගාව මේ කියන ඒ පුස්තකවල තියෙන ලේඛන වගය. මේක පැහැදිලිව තියෙනවා. ඔයගොල්ලන්ට දැන් මම කියන්නේ බොරු නම් දැන් මේ මම ජයරත්න පත්‍රාජ්‍ය කියලා කෙනා සෙල්ලිපි කියවන දන්න කෙනෙක් නෙමෙයි නැත්තෙම මේක මේ බොරු කියන මිනිස්සෙන්නේ. එතකොට ළමයි සෙල්ලිපි කියන නොදන්නානේ පාලකමක් කියන පද යන්නේ ජයරත්න පත්‍රාජ්‍ය. හොඳ ඒක වෙනම කතාවක්. එතකොට මේකෙදි මහත්මයා පුස්තක සංරක්ෂණාගාරයේ මේ ඔක්කොම මේ සෙල්ලිපි මේ අක්ෂර සහිත පුරාණ අවුරුදු 7800ක් 9000 අවුරුදු 10000 අවුරුදු 15000 පැරණි ලේඛන එකතු කරලා වර්ග පෝරිකාව අවුරුදු 7000 පැරණි. දැන් රාවණතුමා ඉන්න කාලේ දීපු කන්නේ. රාවණතුමාගේ පුතාලගේ පරපුරක අය විලා තියෙන වල ඒ මානය කන්න කියනවා ගල්ලේ. ඒක තමයි ඒ කට්ටියට හම්බුනේ. එතකොට මේ අකුරු වල ඉන්නේ. එතකොට දැන් ඒ යන්න බලන්නේ කෝල් එකක් ආවා. මම මේ වීඩියෝ එකක් කරමින් ඉන්නේ දැන් කතා කරන්න බෑනේ. ඒක නිසා ඒක තියෙනවා. මම වලින් බාධා එන්නේ. එතකොට මේ දැන් ආයිත් කියන්නේ මේ බාධායි මහත්ය හරියට මේ ධනුෂ්ගේ වීඩියෝ එකේ හරියටම ඒ ඉදිරියේ රටට වෙන්න යන භයානකම අනතුර සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගෙන් රාවණා ගෑනු හොරෙද්ද කියන ප්‍රශ්නාර්ථයයි දෙවෙනි කොටසේදී මේ ඔක්තෝබර් 2 වෙනිදා දාපු 2021 ඔක්තෝබර් 2 දාපු වීඩියෝ එකේ හරියටම විනාඩි 3යි තප්පර 8ක් ගිය තැන විනාඩි 3යි තප්පර 8ක් ගිය තැන වීඩියෝ එක හිර කරන්නකෝ ලොක් නවත්ත ගන්නකෝ. එතකොට මේ මගේ දැන් මේ හරියට තියෙන 3යි තප්පර 10යි විනාඩි 28ක් තියෙන වීඩියෝ එකේ 3යි තප්පර 10යි මම මේ හිර කරලා තියෙන්නේ. නමුත් මේක මේ මෙන්න තියෙන අක්ෂර. එතකොට මේ පුරාණම රම්පත්වල ලියපු අක්ෂර. එතකොට මේකේ තියෙනවා මහත්මයා ඒ කාලේ රාවණ යුගයේ අක්ෂර. මට දැන් මම දැක්කා ඊට කලින් මේ වීඩියෝ එකේදී මේ වැලි වෙහෙර තියෙන සෙල්ලිපි තියනවලු රාජකීය පඬිතුක කියන්නේ රජිනගෙන් කියන්නේ හයවන ජෝර්ජ් සජ්ජුවන්ගේ දුව වෙච්ච එලිසබත් මහරජිනගෙන් ලාංඡනයේ සහිතව ඒ ශීලක සහිතව රාජකීය පඬිතු උපාධිය ගත්ත ඒ මානාවේ අති ගෞරවාර්හ ඒ මහානාමේ මැදගම පිරිවෙන්නේ පරිවේනාධිපති සහ තව විහාර දෙක තුනක විහාරාධිපති වෙන ඒ රාජකීය පඬිත මානව විමලරත්න හිමියන් විසින් කියනවා මේ රාජකීය පඬිත ඒ කියන්නේ රජිනගෙන් සීලක ගහලා ගත්ත ඒ මානව විමලරත්න හිමියන් කියනවා
මේ වීඩියෝ එකේදී වැලි වෙහෙ සෙල්ලිපියක් ගන්නවලු කියවන්න දන්න කිසිම කෙනෙක් නැහැලු. එතකොට අර මේ අමුතු වීඩියෝ කරන ගෑනමගෙන් මං අහන්න කැමති අන්න පන්නිදාන මහත්තයා සෙල්ලිපිය ඔක්කොම කියවුවා නම් අර වැලි වෙහෙ සෙල්ලිපි කියවලා නැහැ නේද එතකොට. එතන ගැටලුව. එතකොට දැන් මේ දැන් සෙල්ලිපි කියවන්න දන්නේ නැහනේ. කිසි කෙනෙක් සෙල්ලිපි කියවන්න දන්නේ නැහැ. හැබැයි දැන් මේ අවුරුදු 7800ක් අවුරුදු 8000 15000 20000 අවුරුදු කෝටියක් පැරණි රාවණතුමා කතන්දරේ මේ වර්ගපුරා පුස්තක පොතේ තියෙන සෙල්ලිපි මම අකුරෙන් අකුර කියන්නම් මහත්තයෝ මම මේ නොන්නික ගාන්නේ මාව වැන්න කියන අල්ලගන්න හරිද මම ඒකෙන් මාව වැටෙනවා මම ටීවී එක අල්ලගන්නම් මෙන්න මහත්තයා කියනවා මම භාෂාව දන්න නින්ද කියන්නකෝ මම මෙතනින් පටන් ගන්නවා මෙන්න මේ ඉංග්‍රීසි අකුරු අනිත් පැත්තට හැරවුවාගේ තියෙන එක මහත්මයා ගයන්න. ඊළඟට තියෙනවා මේ මෙහෙම ලියලා මම මේ තියෙන මයන්න. මේ තියෙන මොකටද නියන්න. ඒතකොට මේක ටීවී එකේ රාජ්‍ය දෙච්චේ ප්‍රශ්නයක් වෙනවනේ. ඇඟිල්ල ගාවල කමන්නක් ගන්න. මේ මගේ ටීවී එකට කෙරේ ඉඳන්නේ ඇඟිල්ල ගන්න කිව්වා. එතකොට මේ තියෙන ගය මේ මයන්න. මේ තියෙන මොකටද නියන්න. එතකොට මේක කියන්නේ ගමිනි. මේ දැන් සෙල්ලිපි කියවන කවුරක්වත් දන්නේ නැහැ කියනවනේ මේ අපේ ලංකාවේ ඉන්න අය. මේ කියන්නේ ගමිනි. මේ කියන්නේ පුයන්න මේ තයන්න පුත. ගමිනි පුත. මේ රයන්න මේ ජයන්න රජ. උයන්න තියන්න පුයන්න තයන්න. එතකොට ගමිනි පුත රජ උති පුත. හරි? තියෙනවා එතන. හරි. හරි. එතකොට තියෙනවා. හරි. මෙතන තියෙනවා මහත්මයා අයන්න. අයන්න, නියන්න, කයන්න, තයන්න. අයන්න, නියන්න, කයන්න, තයන්න, සොයන්න, පියන්න, තයන්න, බයන්න, රියන්න, යයන්න. හොඳ. එතකොට මේකේ කියවෙන්නේ මගේ දැනුමේ හැටියට මම අකුරු වැදුනා අපි ගලපලා කියමු කොහොමද? අනිකට සොන පිටහබරිය අනිකට සොන පිටහබරිය මට මේ හෙල්ලිපිය මහත්තයෝ මේක තියෙන පුස්කොළ පොතේ හතරම් පුස්කොළ පොතේ තියෙන්නේ මේක මට මහත්තයෝ හරියටම වෙස්සගිරියේ ඉසුරුමිනිය පැත්තේ නම් ඉසුරුමිනිය 10ක මහන්දිය පැත්තට යනකොට වෙස්සගිරියේ ආරම්භයේ අර ගල්තිය කල්ලවලා වෙලක් මඩ වගුරක් වුණා නේද දැන් වෙල වගේ තියෙන්නේ ඒ මඩ වගුරේ ඉඳන් ගොඩ වුණාම පළවෙනි ගහ මහා නුග ගහ හැටියට වෙන එහෙම නැත්නම් වෙස්සගිරියට ඇතුළට වාහන නවත්තලා ආපස්සට පොඩ්ඩක් පඩිවෙල් නැගින්න නැතුව ආපස්සට එන්නකෝ අර එතන අර මහා රුක්ෂය යට තියෙනවා සෙල්ලිපිය අනිකට සොන පිටහබරිය උපතික 36 නේ කියලා. මගේ වීඩියෝ වල ඇති එක මම ගිහින් අකුරෙන් අකුර කියවනවා. ඒකෝට මේක මම අර්ථකථන දුන්නා. ශ්‍රාවණ රත්තුමාගේ මහා සෙම්පති මකර ඇමතුමාගේ බිරිය තිස්ස කුමරිය මේ දෙන කලා කියන මම කියනවා. ඒකෝට මේක මහත්යෝ වෙස්සගිරියේ මේ සෙල්ලිපිය වෙස්සගිරියේ තියෙන සෙල්ලිපිය. එතකොට බලන්න වර්ගපූරිකාව සහ මේ පුස්තක සංරක්ෂණාගාරයේ පුස්තක හතරම් පත්වල ලියපු මේ රම් පිටපත තියෙනවා අපිට හතරම් අපවල ලියපු පිටපත තියෙනවා. ඉතින් අපි කොච්චර ගාම්භීර જાතියක්ද මහත්මයා මේවා එකතු කරන්න ඕනේ. අපි මේ මහත්යලා ආරාධනා කළා ජනපති අගමැති අමති අතුල් මේ කට්ටියත් එක්ක මේ මහත්යගේ නම මොකද්ද මට මතක නැහැ මේ අනුෂ්කයි කියලා මහත්යා අතිශේෂ්ඨ වැඩක් කරනවා. එතකොට දැන් මේක හොයාගෙන හරි දුර්ලභ කතාවන්නේ. වෙස්සගිරියේ ගලේ තියෙන දෙල්ලිපිය එතුමාගේ සංරක්ෂණ පුස්තකාගාරයේ රත්තරන් පත්‍ර ලියපු මේ රත්තරන් පත් මාත්‍යනේ. මේ රත්තරන් පත්‍රනේ ලියපු දෙල්ලිපිය. ඒක තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙනවා සයන්න ගෑන සගස. සගස කියන්නේ බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට. හරි. ඒ උඩ බෝඩරේ මට අමාරුම වාඩින මාත්‍යෝ. එතකොට මම හිතන්නේ ඔයයන් ගායන යන්නේ මහප්‍රාන් කියන්නේ ගායන ඒ කියන්නේ ජිත යා මේක හරි. ඒගොල්ලෝ මෙතන තියෙන මාතෝ මේ පොතම ඇවිල්ලා අනු රබියා කියලා මෙතන අයන්න යන්න රයන්න තියන යන්න ලාංකින් අතන නව මඩුක සලියපුගේ නව සමාගමේ ලාංකින් උලින් කෑල්ලක් තියෙනවා දන්නද? යට කෑල්ල නැහැ. මෙතන යටම තියෙනවා යන්න කයන්න බයන්න ලිතහවරිය එහෙමත් තියෙනවා. ඒතකොට මෙතන තියෙන මහත්තයෝ මේ කියන්නේ පනි සිරස් රේඛාවේ දෙපැත්තෙන් ඩොට් දෙකක් තියෙනවා. දෙපැත්තෙන් තිත් දෙකක් ලියුවම ඒක යන්න. ඒක යන්න මහත්තයා. එතකොට ඊළඟට කියන්නේ මේ ලොයන්න. ඊළඟට මේ කියන්නේ හතරක් කොට බයන්න. මේ තනි සිරස් රේඛාව රයන්න.
මේ සිරස් රේඛාවේ හැදෙන්න දැම්මම තයන්න. එතකොට මේ කියන්නේ ඉලු බරතෙහි මේ කියන්නේ දයන්න මේ නයන්න මේ දයන්න. ඉලු බරතෙහි දමෙල. හරි. එතකොට මෙතන යට තියෙනවා අවසානට අයන්න සයන්න යයන්න නයන්න දයන්න හයන්න ලයන්න නයන්න. ඉලු බරතෙහි දමෙල සමන අසයන දහ අපයන දහ වෙන්නේ. ඒ කියන්නේ අපය දක්කන වෙන. කියන්නේ අස්යෝගින් ගම්පත් කරන වෙන වල මහත්ය. මේ මම කියන එක නෙවෙයි මම මේ කිව්වේ. මේක මහාචාර්ය රාජසෝමදේව මහත්තයා අනේ අපේ කැලේ විශ්වවිද්‍යාලයේ පච්චාස් පුරාවිද්‍ය අධ්‍යයන අංගයේ මහාචාර්ය රාජසෝමදේව මහත්මැතිතුමනි අනේ අම්මෝ මට නම් දෙල්ලි කියවන්න බෑ. මෙන්න ධනුස් බ්ලොක් එකේ මාලා විවරත්න හාමුදුරුවෝ සහ අනුෂ්ක හෙට්ටිආරච්චි පුස්කොළ පොත් සමග සෙල්ලිපි පෙන්නනවා. මට මේවා කියවන්න දෙන්නේ නැහැ. මේකේ විශේෂත්වය මහාචාර්ය රාජසෝමදේව මහතා නෙනි මේකේ මේ පුස්කොළ පොතේ දෙන්නේ කියලා තියෙනවා. අන්තිම උර නයන්න මේ අන්තිම කොට දෙයන්න මොකද යන්න. එතකොට අසය කොහොමද මේ කිය මට තේරෙන්නේ නැහැ. මට වෙන මම අසය ලෙනේ අසයනේ හදද. ශයනකුත් තියෙනවා. එතකොට මේ මට මහත්තයෝ මේ ඔබතුමා වීඩියෝ එක මොකක් කරන්නේ බවුන්ද? මේ කියන්නේ මහාචාර්ය සර්ණපරිතාන සූරීන්ගේ Archaeological Survey of Ceylon, Inscription of Ceylon, Volume 1, Early Brahmi Inscription. පරණ ඉතාලි ඉතින් ඇත්තව. එතකොට මේකේ මට මතකයි මහත්තයෝ මිහින්තලේ සෙල්ලිපියක් තියෙනවා මට මේ හොයාගන්න බෑ එකපාරට මම මේ කලබල වෙන්න එපා කිසි කෙනෙක් හිමිට යන වැඩේ ගාල්ද. එතකොට මිහින්තලේ සෙල්ලිපියක මම දැක්කා මේ මොකද්ද ඔන්නේ කපන්දරයක් තියෙනවා. එතකොට ඒක මොකක් හරි වරදක් වුණාද කොහොමද කියලා කියන්න බෑ. අපි ඒක හොයලා බලමු කියලා අපිට කිසි හදිස්සියක් නැහැනේ. තේරුණා? කිසිම හදිස්සියක් නැහැ මේක. මේ ගැන කතා කරන්න කිසිම හදිස්සියක් නැහැ. ඒ නිසා අපි මේක සාකච්ඡා කරමු. හරිද? එතකොට මේකේ මෙන්න මේ වගේම සෙල්ලිපියක් තියෙනවා. ඒක තමයි විශේෂත්වය. එතකොට මට මේක මහත්යෝ මේ දැන් උදේ මේක දැක්කේ එකපාරටම මට මේ කිසිම සැලසුමක් පෙර හැඳින්වීමක් මොනවාක්වත් නැතුව එකපාරටම මහත්මයා මම මේ දවස් දාලා මේක පටන් ගත්තා. හොඳද? වීඩියෝ කරන්න පටන් ගත්තා නේද? වැස්සක් ආවා උලගක් ආවා මහා විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒ ආශ්‍රයෙන් ඉතින් මේක මේ කරගන්න අමාරුයිනේ. ඒක නිසා කිසිම සැලසුමක් නැහැ මහත්තුනාගේ වැඩවල. එතකොට කලින් මේක සැලසුම් කරගෙන තිබුණා නම් අර මේ පොත්වල දාගෙන මේකට මට මේක කරන්න තිබුණා. මොකද එතකොට වෙන කෙනෙකුට කියලා ගෑල් ළමයි දෙන්නේ තුනේ කියලා පිටිපස්සෙන් තියාගෙන මේ ළමයි මේ අකුරු ටික ලියලා දියන් 283 වගේ මට මතකයි උදේ මහත්තයා කිව්වා සෙල්ලිපිය. අර ඒ වගේ එකක් තියෙනවා මේ 283 කියලා මට මතකයි උදේ කිව්වා. එතකොට මම මේ හොයලා තිබුණා දැන් මට මතක නැහැ එකපාරට හොයන්න මේ ඒක බල 283 කතාවක් මට ආපු වෙලේ කිව්වා. එහෙම කිව්වද මට මතක නැහැ. මේ ගොල්ලා ඉන්න බලන්න මතක නැහැ මහත්තයෝ මට 283 නෑ ඒක අසය නදහලේ දෙන්නේ මහත්මයා කියන්නේ. මේකේ අසය නදහ ලෙනේ. මේකත් අසය නදහලනේ. කෝ ඒක මහත්තයෝ දකුණු පැත්තේ යට මේක. දකුණු පැත්තේ අසය නදහලේ තියෙන්නේ. ඔව්. මේක නේද? ඔව්. අසය ඒ කියන මාච්චි මම ඔබතුමා කොහෙද මොකද කියලා ගත්ත කැම්පස් එක පේරාදෙන්ද හොස්පිටල්ද? මම නම් මේ කැම්පස් කියන්නේ නැහැ. අර පුතා මට දැන් අද මේ අර එහාවත්තේ පොල්කන්න මහත්තයාගේ පුතානේ හත්තිලව්වේ. ඒ අපේ පබ්ලිෂින් එකේ පුතානේ. එතකොට ඔබතුමා මේක 243 තියෙන අසය නදහලනේ සාගත නේද? 280. එතකොට මේ අසය නදහලනේ සාගත. එතකොට මෙන්න මේ දම්බු කොහෙද මාත්‍රේ තියෙන්නේ ඉංග්‍රීසියෙන් මම කියව ගන්න බෑ. දිම්බුලාගල අම්මා තියෙන්නේ තියෙන්නේ දිම්බුලාගල නාමල් පොකුණ මම ඉංග්‍රීසියෙන් හරි අමාරුයි කියලා ගන්නේ. ඒක සටහන් වෙලා තියෙනවා
CALR කියන ඉංග්‍රීසි පොතේ වොලියම් 3 පිටුව 78. ඒ CLR කියන්නේ මොකක්ද කියන එක හොයන්න ගියොත් අපෑ ගන්න කියන්නේ මහත්තයා මොකක්ද CLR කියන්නේ මේ සිලෝන් ඒසියන් ලෙටර් මොකක්ද බලන්න මහත්තයා පොඩ්ඩක් අර මුල සියලේකම කමන්නේ වෙලා ගියාට අපි මේ අනිත් අර දැනුම් දෙන්න බෑ මහත්තයා මේ හොයන්න සිලෝන් Antiquary and Literary Register. ඒ කියන්නේ සිලෝන් Antiquary and Literary Register. ඒ කියන්නේ තේරුම මොකක්ද මහත්තයා? මටත් එහෙම හරි. ඒ පොත කවුද ලියා දෙන්නේ කොයි කාලෙද? ඒකේ අවුරුද්දක් නම් මෙතන සඳහන් කරලා නැහැ. ඒතකොට මහාචාර්ය වෙන්නපන්දල මහත්තයා අර අමුතු කතා කියන වීඩියෝ එකේ ළමයා මහාචාර්ය පන්දල මහත්තයා හැමදේම සෙල්ලිපි කියවන මේ පොතේ ෆුට්නෝට් දීලා තියෙන්නේ මූලාශ්‍ර අරගෙන තියෙන්නේ දිමුලාගල නාමල් පොකුණ කියන එකට CALR වොලියම් 3 පිටුව 78. ඒක දීර්ඝ වශයෙන් මොකද්ද මහත්තයා නම? සිලෝන්. මටත් මේ හරියට ඉංග්‍රීසි නම් බෑ මේ සිලෝන් Antiquary and Literary Register කියලා තියෙනවා. ඔක දැරිලා මේ ෆින්ගර් පරිවර්තනය කරලා කියන්න මොනවා හරි කරලා. මොකක්ද මේ පොත? මේක ලංකාවේ කද්ද ඇමරිකාවේ කද්ද එංගලන්තේ කද්ද චීනේ කද්ද? ඒක මේ වැඩි විස්තරයක් නම් මහත්තයා සඳහන් වෙලා නැහැ. හරි කොහොම හරි මහත්තයා ඒකේ මහාචාර්ය වෙන්නපන්දල මහත්තයාගේ ශ්‍රීලාලේඛන සංග්‍රහයේ අංක 283 සඳහන් වන මේ ලේඛනය තමයි මේ යකින් මේ රත්තරන් පතේ තියෙන්නේ. ඒකට බලන්න එදා මහත්තයා ඉලුබරතේ කියන කයිය ක්‍රොස් හොයන්නකො ඉලුබරත කියන එක. ඉලුබරතේ ගමන සමනික සෙල්ලිපියක් දෙනවා. මේ සෙල්ලිපියන් වලින් හොයන්නකො. මේ අර මොල කියන මේවා වලින් අයියා ක්‍රොස් ඔස්සේ ගිහිල්ලා ඉලුබරතේ ගමන සමනික කියලා. එතකොට බලන්න මේ ආශ්චර්ය සිදුවීම. ආයි මුළු ලෝකෙම උඩුකුරුන්යන් වෙනවා. මේ වීඩියෝ එකේ නමත් මුළු ලෝකෙම උඩුකුරුන්යන් වෙන එකන්නේ. තේන්නේ? එතකොට මේකේ වීඩියෝ එකේ නමක් මොකද්ද? මේ උඩුකුරුන්යන් වෙන වීඩියෝ එකන්නේ. හරි. එතකොට ඉදිරියේ රට වෙන්න යන භයානකම අනතුර. සිංහල ජාතිය හැදෙන්නේ බුදුන්ගෙන්. රාවණා ගෑනු හොරෙද්ද වීඩියෝ එකේ දෙකේ විනාඩි ගානක් ගියාම තියෙනවා. එතකොට ඒක බලන්න මහත්මයාලට කියන්න මේ මුළු ලංකාව වාසී ජනතාවට කියන්නේ මේ ධනුෂ් බ්ලොක් එකේ මේ ඊයේ දාපු වීඩියෝ එකේ විනාඩි 3ක් ගිය තැන මේ වීඩියෝ මාලාවේ මේ පුස්කොළ පොතේ මේ සංරක්ෂිත පුස්කොළ පොත් මිතියේ අපේ මේ රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ නිර්මාතෘ සහ අධිපති ඉතිහාස විශ්ලේෂකගේ අනුෂ්ක හෙක්ටියාර් මහත්මයා මේ ඉදිරිපත් කරලා තියෙන පුස්තක සංරක්ෂණාගාරයේ තියෙන මේ රත්තරන් ලේඛනය රත්තරන් පිටපතේ ලියපු ලේඛනය අසය නදහ ලෙනේ සගත කියන ඒ ලේඛනය මේ කියන්නේ නාමල් පොකුණ කොහෙද යකුන්ගේ කන්දල්නේ මහත්තයෝ යක්ක ගිරියක්නේ මහත්තයෝ සමන්ත කුට වර්ණනාව අනුව දූමක්කරක්කේ යක්ක ගිරේනේ මේ දිමුලාගල කියන්නේ. ඒකෝර මේක තියෙන රාමතුමාගේ කාලේ එකක්. ඒකෝර මේක ලෙනේ කියලා දෙන මේ අවසානට. ඒ කියන්නේ අසය නදහ ලෙනේ සගත. මේ අසය නදහ අස්සාරෝක නබදේ ලෙන සංඥාන කියලා තියෙන්නේ. එතකොට මේ ගල්ලෙනේ මේ ලේඛනය එහෙමම දිමුලාගල තියෙනකොට දිමුලාගල ගල්ලෙනේ මේ ලේඛනය කියනවා මහාචාර්ය සෙල්ලපන්දල මහත්තයාගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් පොතේ අංක 283ට මේක ලේඛනගත වෙලා ලෝක ප්‍රකට වෙලා තියෙනවා. මේ මිතුමා කියන රත්තරන් පත්තල මෙන්න මේක තියෙනවා. ඒක හරි පුදුමාකාර මේ එකක්. ඇත්තම මම කැමතියි කියන්න අපේ අර අමතු වීඩියෝ කරන ළමයාට පුළුවන් නම් හොයාගෙන ගිහලා මෙන්න මේවා සමාජගත කරන්න. එතකොට ඒක අපි මේ ඇඩ්‍රස් හොයාගන්න පුළුවන් මේ නාලිකාව බැලුවාම. එතකොට අර ඉලුබරිතේ ගමන සමනයක 94 මම ඒකනේ මහත්තයෝ මිහින්තලේදී කිව්වේ මට ඒක හොයාගන්න බැරුවනේ මේ 94. එතකොට මේ 94 සිලා මහාචාර්ය වෙන්නපන්දල ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් පිටුව 7 94 තියෙනවා ඉලුබරිතේ දමෙල සමන කවිතේ දමෙල ගහපතික පුසදේ තව දිගටම කියනවා කියවන්න අමාරුයි මම කියවන්නේ නැහැ. ඔබ සමහර කියනවා පොඩ්ඩක් කැමරාවට හයියේ මේ මට අමාරුයි නේද ඒ වචනේ. ඉලුබරිතේ දමෙල සමන ඉලුබරතහි දමෙඩ සමන කරිතේ දමෙඩ ගහපතිකන පසදේ
සංගස අසනේ ඒ B වලින් ඉංග්‍රීසි බ්‍රැකට් B කියන්නේ. බ්‍රැකට් B සංගස ආසනේ අසනේ කියලා කිව්වා. C බ්‍රැකට් C කියන්නේ. බ්‍රැකට් C නසතස අසනේ බ්‍රැකට් D KA තියෙනවා තිත්පෝලිමක් 36 අසනේ බ්‍රැකට් E තිත්පෝලිමක් අසනේ බ්‍රැකට් F කුබිර සුජතහ බ්‍රැකට් G නවික කරවහ අසනේ. එතකොට මේක තියෙන මහත්ය කොහෙද? අනුරාධපුර රොක් බෝල්ඩ් ඉන් අබේගිරි ඒරියා. ඒ කියන්නේ මහත්ය ඒ රොක් බෝල්ඩ් කියන්නේ මොකද්ද? අනුරාධපුරේ අබේගිරි තියෙන ගල් පළොස්සේ වටේද? රොක් බෝල්ඩ් ඔව් ඒ කියන්නේ අගොන්න. ඔව්. ඒක කියන්නේ මහත්ය JRASCB ඒ කියන්නේ ජර්නල් රොයල් ලේසි සොසයිටි සිලෝන් බ්‍රාන්ච් කියන පොතේ තියෙන්නේ. ඔව්. ඒකේ වොලියුම් 9 වොලියුම් 35 පිටුව 54 ඉර හලස් ඉර 56. හොඳේ. ඔව්. එතකොට මෙන්න මේ ලේඛනය මේ පුදුමාකාර සිදුවීම් මේවා ලෝකයේ උඩු කුරුණ්‍යක කපදලා මේ මුළු ලෝකය රාජ්‍යමදේ මහත්තයෝ ඔබතුමාටත් මේ දුවන්න පාරවල් මැදුවේ මේවා එළි වෙනකොට නෙට් එකක් එකක් දාලා දුවන්නේ නෙවෙයි. ඒක නිසා අපේ නුවන් ජෝට් මහත්තයෝ පුළුවන් නම් ඔන්න වැඩ නුවන් ජෝට් පුළුවන් නම් ඔන්න ගිහිල්ලා රාවණ පුස්තක සංගස්සනාගාරයේ නිර්මාතෘ සහ අධිපති ඉතිහාස විශ්ලේෂක අනුෂ්ක හෙට්ටියල් මහත්තයා හමු වෙන්න මෙන්න ලේඛන අර ගලේ තියෙන ලේඛනේ එහෙම්මම රම්පම් කරලා මෙන්න මෙයාගේ සංගස්සන පුස්තක ගා මානව විමරත්න හාමුදුරුවෝ රාජකීය පඬිත මානව විමරත්න හාමුදුරුවෝ ගාව තියෙනවා. මේ තියෙන්නේ මම ඔන්න දැන් ඒක පෙන්නුවා. එතකොට දැන් මම තා දවල්ට කෑවෙන්නේ 12යි. අම්මා ඒක පෙන්නුවා. මම පෙන්නේ මේක ලිඛිතව පෙන්නුවේ හොඳද? ලිඛිතව මම පෙන්නුවා. ඒක අපි මම මේ වීඩියෝ කරේ විශේෂයෙන්ම මහාචාර්ය රාසෝමේ මහත්තයාට මේ උපහාර ගැනීම සමාව වෙන මහාචාර්ය මේ කවුද? මහාචාර්ය සෙන්රපරණිකාම මහාචාර්ය සෙන්රපරණිකාම මහත්තයාට මේ උපහාරයක් දෙයිලා. ඉතින් මහත්තයා පොඩ්ඩක් මේ මගේ මූණක් අහුවෙන්නේ පොඩ්ඩක් ඉතින් වල දාන්නකෝ ඒක මේ පොඩ්ඩක්. අදුකලා දාන්න මම. ඉතින් මේ පොඩ්ඩක් මේකත් අපි අහමුන්න. මට කෙටියෙන් වර්ග පූර්ණිකාව එහෙමනම් ලියවෙන්නේ මොන පාර්ශවයක වගේද? මේක ලියන්නේ ඇයි? මට චූටි හැඳින්වීමක් දෙන්න අපි අහන්නේ මේ වර්ග පූර්ණිකාව. අපි ත්‍රිපිටකය ගත්තාම බුද්ධ දේශනාවක් ඒකේ පැරණිකම බුද්ධ කාලයේ දක්වා යනවා. ඊට පස්සේ කටපාඩමින් අරන් ඇවිල්ලා ඒ ලංකාවේදී මේ වළගම්බව රාජ්‍ය සමයේදී මේක ලේඛනාරූඪ කරනවා. ලේඛනාරූඪ කළා කියලා ඒ ආයෙ නැවතවතාව ත්‍රිපිටකය අලුත් කරේ නෑනේ. වෙනස් කරේ නෑනේ. ඒකම ආයෙ නැවත නැවත ලියාගෙන පරිවර්තනයවත් නෙවෙයිනේ. නැවත ලියාගෙන වර්ග පූර්ණිකාවත් එහෙම අපුතා. ඒක කියන්නේ මේක නැති වෙන්න යනවා. නැති වෙන්න යන වෙලාවෙදී ආයෙ නැවත ලියනවා. දැන් මේ කඩින් පොත් බලන්නකෝ අපේ ලංකාවේ කඩින් පොත්. මේ කඩින් පොත්වල තියෙනවා අහවල් කෙනාගේ පිටපත එකම ඉතිහාස කතාව. ඉතිහාස කතාව නේ කුරුණෑගල්ගේ කඩින් පොතක් ගත්තාම ඒක 3-4 දෙනෙක් ලියලා තියෙනවා. මං ගාව තියෙන්නේ මේ ගල්ගම ස්වාමීන් වහන්සේගේ කඩින් පොත. තව කෙනෙක් ගාවට ගියපම තවත් ස්වාමීන් වහන්සේ නමක් පිටපත් කරපු කඩින් එකම දේ මේ පිටපත් කරනවා. ඒ වගේ මේකත් මේ වර්ග පූර්ණිකාව මේ නෝර යුගයේ ලියච්ච මේවා මේ පදනම් විරහිත කතන්දර. මේක කියන්නේ මේ භාෂාව ගැනවත් අඳුතරමින් අධ්‍යයනයක් නොකර මේ මිනිස්සු මේ විදිහට මේ හාස්‍ය උත්පාදක කතා කියනවා. මේක අපේ ලංකාවේ දැනීමේ ස්වභාවය. මේක ඇත්තටම මේවා වෙනස් වෙන්න ඕනේ ඉදිරියේදී. මේක මේ අධ්‍යාපන ක්‍රමයේ සම්පූර්ණ වෙනස් වෙන්න මේ විවේචනාත්මක ස්වභාවය හාස්‍ය ස්වභාවය මේ තමන් දැනගත්තු මේ බටහිර ක්‍රමයට හරි මොන ක්‍රමයකට හරි ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් හරි තමන් මාව පොත්ගොන්නක් කියලා තියෙනවා. ඒ නිසා මේවා මේ බොරුව මේ අසත්‍ය තොරතුරු අපි නිරාගමිකයි ඒ නිසා අපිට පිළිගන්න බෑ කියන එහෙම ප්‍රතික්ෂේප මේක පැරණිකමනේ අපි බලන්නේ මේ පැරණිකමට මේ පොත් අපි ආරක්ෂා කරන්න ඕන සුරක්ෂිත කරන්න ඕන. ඒ ගමන් මේවා කියවන්න ඕන.
එහෙම නැතුව මේ වර්ග පූර්ණිකාව කියලා කියන්නේ එහෙම අතින් ඒ ආවොත් දැන් ඊළඟට මම ලියලා තියෙන වර්ග පූර්ණිකාව මේ වෙද්දි පිටු කීයක් අපේ හමුදුනේ එහෙම පිටු 20ක් විතර තියෙනවා. දැන් පිටු 20 මන් ලිව්වා. මේ පිටු 20 අමතරව අපේ හමුදුනේ ලංකාවේ නම් වෙන කොහේ හරි තැනක තව පිටු තියෙනවද? තියෙන්න පුළුවන්. දැන් අපි මෙච්චර අද මේ මට පොඩි ගැටලුවක් ආව කියලා කියන්නම් මේ ඔය මේ ඔතන මහත්තයා පෙන්නපුවේ සෙල්ලිපි වල තිබ්බ දකුණු පැත්තේ පළවෙනියට තිබ්බ සෙල්ලිපිය තියෙන්නේ. ඒ වගේ සෙල්ලිපිය මට මතකයි මේ මහත්තයා අර දුන්නේ මට පොතක් ජාතියේ සියල්ල හලාගත්ත ජාතිය තමයි. ඒතකොට මම අර අපි කතා කරපු සිංහල දිව්‍යාවදානයේ පොත මේ තියෙන්නේ. මේ පොතේ මාකන්දිකාවදානය කියන කොටස පිටුව 465 කාටරි මේ පොත හොයාගන්න පුළුවන් නම් හොයාගෙන බලන්න නැත්නම් පිටපත් අපෙන් දෙන්නත් පුළුවන්. මාකන්දිකාවදානයේ 36 වෙනි කොටස. පොඩි කොටසම ඒ සෙල්ලිපිය ඒකේ තිබ්බ එක මට මතකයි ඒ දුන්න පොතේ ජනතාවගත කතාවක්. ඇත්තටම ගත්තොත් විද්‍යාත්මක පදනමකින් බැලුවොත් සිංහයට දාවි පුදිච්ච ළමයි තමයි විජය කියන්නේ. එතකොට මේ කතා කරන මහත්තුරු කොටස පිටුව 465 කාටරි මේ පොත හොයාගන්න පුළුවන් නම් හොයාගෙන බලන්න නැත්නම් පිටපත් අපෙන් දෙන්නත් පුළුවන්. මාකන්දිකාවදානයේ 36 වෙනි කොටස. පොඩි කොටස මම කියන්නම්. බුදුරදුන්ට සරණ පාවා දෙන්න ගෙන අභිරූපිකාව. සිංහ වෙලෙන්දාගේ පුත් බෝසත් සිංහල කුමරා සිංහල ජාතිය ගොඩනගයි. තාම්රු දීපේ සිංහල දීපය වෙයි. මාතර මම පෙර වීඩියෝ එකක් කරලා පන්ති 50 ජාතකයේ මාගන්ධියා ජාතකය කියලා. ඒ පන්ති 50 ජාතක පොතේ මාගන්ධියා කතාව තියෙන ඒ කතාවම දිව්‍යාවදානයේ තියෙනවා මාකන්දිකාවදානය කියලා. මේ විශේෂත්වය මහත්වය මම දන්න විදියට මම කියන්නේ මම වෙන අය දන්න විදිය නෙමෙයි මම මේ ජයරත්න පත්‍රාජ්‍ය දන්න විදියට ඔය දිව්‍යාවදානය පොත සහ ඔය පන්ති 50 ජාතක පොත සිංහල භාෂාවට පැහැදිලිව පරිවර්තනය කළේ විද්‍යෝද මහ පිළිවෙලේ ආචාර්යවරයෙක් වෙච්ච මහාචාර්ය රාජකීය පඬිත ගත්කරු ග්‍රන්ථකර්තෘ ශ්‍රේෂ්ඨ සංස්කෘත පිළිබඳ මහා අදුරෙක් වෙච්ච නාගොඩ ආර්යදාස වික්‍රම සෙනවිරත්න මහත්තයා කියලා තමයි මට එතුමා කියලා සහ එතුමාගේ අපිරිපත් ඔක්කොම මට පෙන්නනවා. මම එතුමාත් එක්ක ඉතින් ඒ ගෙදර යාවා ගියා. ඒ දරුවෝ මොනපර ඔක්කොම මම දුන්නා. එතුමා මේ ගේලාවේ අවමගල කටයුතු කළා. මම පොස් දාන වෙලාවේ පොස් 100ක් දීලා එතුමා වෙනුවෙන් මම විද්‍යෝදේ ආරම්භදලක් ආරම්භ කළා. එහෙම තියෙනවා. ඉතින් අර ඒක හරි වැදගත්. ඒක මම නිකන් මතක් කරේ මහත්තයෝ මගේ ආයෙත් කියන්නේ නෙවෙයි. දුර්ජනපදයේ චාරිකා කරන සේක් කල්මෂදාමය ගමට වැඩම කළ සේක. නිසා මේ ඒ වගේ ලොකු විස්තර මේකේ තියෙනවා. නමුත් අර මුලිකම ටික සිංහල වෙලෙන්දාගේ පුත් බෝසත් සිංහල කුමාරයා සිංහල ජාතිය ගොඩනගනවා. මේකේ වැදගත්ම කාරණාව අපි හම්බුරු දන්නවා. මේකේ වැදගත්ම කාරණාව දන්නවා මේ කතාවේ අන්තිමටම මේ සිංහල කුමාරයා කියන්නේ කවුද? සිංහල කුමාරයා කියන්නේ කවුද කියලා අහුවම බුදුන් එමටයි මෙතන බොහෝමයක් තිබෙනවා. ඉතින් මේකේ ප්‍රබලම කාරණාව වෙන්නේ සිංහල ජාතිය බිහි වෙන්නේ ගෞතම බුදුන්ගෙන් කියන එකද වටින්නේ සිංහල ජාතිය බිහි වෙන්නේ මම් පහරන්න එක්ක වෙච්ච මංකොල්ල කාපු කොණ්ඩෙන් භාගය භූගාල ලංකාවට පළවා හැරපු විජයගෙන්ද කියන එකෙන් ගෞරවය හිමි වෙන්න ඕනේ කොතනද? ඒක අපි සමාජයේ ප්‍රශ්නයක් විතර තිබ්බොත් මේ ප්‍රශ්නෙට උත්තරේ සමාජය විසින්ම හොයන්න වෙනවා. කෙනෙක්ට ඕක කොච්චර කිව්වත් අපි පොත් ටික කියලා කිව්වත් කෙනෙක්ට හිතන්න පුළුවන් ඕකත් මට ප්‍රශ්නයක් තියෙනවා මේ වීඩියෝ බලුවා මහත්මයා. මෙතුමා කියනවා මේ වීඩියෝ බලලා කියනවා මෙතුමා කියනවා මේ අපේ කවුද මේ අපේ අනුස්ක හෙච්චාර් මහත්තයා කියනවා එයා තෙල්වත් මහත්තයා ගෝලෙක් කියලා. ඉතින් ඒක බැලුවා මටත් ඉතින් පොඩ්ඩක් හරි මේ අවුලක් වුණා. පස්සේ මම කරපුදී මට ඉන්නම බෑ මහත්තයා පාර මම කරපුදී අර මහත්තයාට කෝල් කළා මේ මාව පේන මහත්තයා මේ ඉන්නම බෑ මට ඒ පාර මෙයා කියන තෙල්වත් මහත්තයා ගෝලෙක් කියලා අනුස්ක හෙච්චාර් මහත්තයා ඒ පාර මට දැන් ඉන්නම බෑ. පස්සේ මට ඉන්නම් බෑ මම හන්දේට ත්‍රිවිල් එකට යන්න කියලා කිව්වා. කියලා වෙලා මම කේකේ තිරසේන ඉන්නවනේ. කේතිරසේන මිනිහත් එක්ක ගියා සලාගාවට. සලාගාවට ගියා කසිප්පුලියක් ගහන්න කියලා. යහප සලානේ. සලා මොකද මාන්තුත් එක්ක පැල්ලා ගිහිල්ලා අන්නර මේ මාස්ටර්ගේ දුවත් එක්ක මේ කැලේ කොල්ලෙක් කල්ලාගෙන උගේ කල්ස පස්සට දිවිය දානවා. ඒ පාර දැන් මට කරන් දෙන්න පස්සේ මට මං සලා වැඩි හරියන්නේ නැහැ මේ
කේසිරිසෙන් වැඩි හරියන්නේ නැහැ. කියලා මම මේ පාර වෙන මහත්තුරුක නැද්ද මහත්තුරු කියලා ගංජායම කියලා. මේ පාර බඩු කියලා කිව්වා පොඩ්ඩක් ඉන්න මහත්තුරුක ගියා සැලුන් එකකට කොහෙද එහෙකට කියලා කෙලින්ම කියලා ගන්න හදලා. යාළුවා මට දුන්නා අඩි 3ක් දෙක මිටියක් වගේ එකක් හදලා. මම මේ පාර එක ගෙදර ගිහලා බිව්වා. දැන් බීලා දැන් ඒක බීලා එනකොට මට ඉන්න බෑ. ඒ පාර තමයි ඔබතුමාලා කෝල් එකක් දුන්නේ වහා මෙන්න වීඩියෝ එකක් කරන්න කියලා මහාචාර්ය දෙන්නපන්දල් මහත්තයාට උපහාර කියලා. දැන් මම මේ මහාචාර්ය දෙන්නපන්දල් මහත්තයාට උපහාර කරන්නේ කේරළ ගන්න උතුරක් බීලා. ඒක කියන්නේ බෑකාරි. මොකද සලාගේ කසිපු තිබුණේ නැහැ බොන්න. හරි. එතකොට මට මිස්කේ කතා කරකෝ ගජ්ජමින් පතයිම කියන්න එපා කියලා. මොකද අපි වැඩි ශාස්ත්‍රීය කරමු කියලා. දැන් මම මේ ශාස්ත්‍රීයව කරන්නේ. දැන් පේනවනේ ශාස්ත්‍රීයයි මම. බලන්න ලස්සනට ඇඳලා ඉන්නවා. හොඳ ටී-ෂර්ට් පරිණාල මහත්තයාගේ ටී-ෂර්ට් එකක් අඳගත්තා. කෝට් නම් දාගන්න බෑ. පරිණාල මහත්තයාට අපේ දෙල්ලිති ඔක්කොම විකෘති කරලා සුද්දාට පස්සේ වෙච්චින්දා මම සුද්දා දුන්නානේ පරිණාල මහත්තයාට එංගලන්තේ දෙම්පතිකම. ඒක ලංකාවේ දන්නේ නැහැනේ. මහාචාර්ය දෙන්නපන්දා මහත්තයා ලංකාවට කොච්චර වැඩ කළාද කියනවා නම් එංගලන්තේ බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේ සෙම්පතිකම දුන්නා. මේක හරියට මොකක් වගේ දන්නවද? මීදුහාමුදුර ලංකාවෙන් කියන්නේ අරිෂ්ඨමතුමා මීදුහාමුදුරට අකුරු ගන්නවන්න. ඔව්. දේවානම් පිටිස්ස කියන ගොන් රජා අපේ ලංකාවේ ඉඳලා දුනා ගොන් රජෙක් මේ දැන් ඉන්න උන් වගේම තමයි හොඳ. දැන් ඉන්න රජාට වඩා මහා ඔලොමොට්ට රජවරු හොඳ. දැන් ඉන්න රජාලා හොඳ. මූ මහා ගොන් රජා. උගේ නම දේවානම් පිටිස්ස කියලා. ඌනේ අර මුවා පස්සේ දීවේ විහිංතලේ තිස්ස කියලා දැක්කේ පල්ලෙහාට දීවේ ඌනේ. පස්සේ ඔය ගොන් රජා දේවානම් පිටිස්ස කියන ගොන් රජා මොකද දන්නවද? මිහිඳු හාමුදුරන්ට ඉන්දියාවේ මිහිඳු කියන කෙනාට අකුරු ගන්නන්න මෙහෙ ඉඳලා යවුවා මේ අරිට්ඨ කියන සෙන්පතිතුමාම. මෝගියා නැවක මඩුක සාලියපු කියන නව සමාගමේ අග්ගිස්සර තිබිච්ච නව සමාගම තියෙනවනේ ඒකේ පළපොළේ ආපු කට්ටිය ඒක ගියා. ගිහිල්ලා මිහිඳු හාමුදුරන්ට ඉන්දියාවේදී මාස 3ක් ඉගෙනුවා අකුරු අපේ ලංකාවේ අකුරු සෙල්ලිපි සාහිත්‍යව සිංහල අකුරු. ඒ ඉගෙනුවා මොකද දන්නවද අශෝක අධිරාජයා කියලා ගොන්තලිය කළේ. ඌ ඊට වඩා ගොන්තලිය එන්නේ මේ හිටපු ගොනාට වඩා මහා ගොන්තලියෙක් ඉන්දියාවේ හිටපු අශෝක අධිරාජයා. ඌ මේ ලංකාවෙන් ගිය දේවානම් පිටිස්ස කියන ගොන් රජාගේ ගොන් ඇමතියට අකුරු ගන්නන්න කිය කාට ඉන්දියාවේ සෙන්පතිකම දුන්නා. කෙලින්ම ඉන්දියාවේ සෙන්පතිකම දුන්න අශෝක අධිරාජයා. හොඳේ. ලංකාවේ දේවානම් පිටිස්සගේ ඇමතියෙක් වෙච්ච අරිෂ්ඨ ඇමතිවරයා ඉන්දියාවට ගියා මිහිඳුට අකුරු ගන්නන්න. ඒ ගියාම අකුරු ගන්නවට සන්තෝෂමට අශෝක අධිරාජයා කියන ගොන්තලියා ඌ දුන්නා මේ අරට ඉන්දියාවේ මහා දෙම්පතිකම. එතකොට ලංකාවේ සෙල්ලිපි ටික විකෘති කළා සෙල්ලිපි වලින් බුදුහාඳුරු ලංකාවේ උපන්නා කියලා සෙල්ලිපි ටික ඔක්කොම විකෘති කළා ඒවට සෙල්ලිපි ටික සම්පූර්ණ අක්ෂරත් එක වෙනස් කළා විකෘති කළා ඉංග්‍රීසියෙන් පරිවර්තන කරලා දීපු මහාචාර්ය දෙන්නපන්නිදාන්ට එංගලන්ත රජයෙන් සැජන දුන්නා එංගලන්තේ සෙන්පතිකම. මේවා නෑ කියලා කියන්න බෑ කවුරක්වත් නෑ කියනවා නම් ශාස්ත්‍රීයව කරුණු පෙන්නන්නේ 1960 දී රාජකීය පඬිත කොත්මලේ අමරවංශ හාමුදුරුවෝ ලියපු පොතේ පිටුම බලන්න කාර්ද පොත පුදලා තියෙන්නේ කියලා. හරි? ඔව්. ඉතින් මම මේ පොඩ්ඩක් හයියෙන් කතා කරන්නේ මහත්තයෝ ආවේගයට එහෙම නෙමෙයි. ඔය දන්නවද? මට මේ මම මෙතන ගහන මයික් එක නෑ. මයික් එක තිබුණා නම් මම ටක් ගාලා මේක දෙන්න පුළුවන්. මයික් එක තිබුණා නම් ආයිබෝවන් මට පොඩ්ඩක් ඉන්න. මාස කලබල වෙනවා පොඩ්ඩක් ඉන්න මයික් එක කියලා. මයික් එකේ තව දැන් රට ඉඳන් එන්නේ. ආයිබෝවන් shopping වතුනි. අති ගෞරවාර්බ උත්සව සභාවේ අවසරයි. අති ගෞරවාර්බ අපේ මහා නායක විද්‍යෝධ පිරිවෙනේ මහා නායක අකුරටි අමරවංශ අභිදාන මහා තෙරුන්ගෙන් අවසරයි. අපේ මහාචාර්ය ධම්මංගොඩ මහතාගෙන් අවසරයි. අපේ වර්තමාන විහාරාධිපති මම බලංගොඩ සෝවිත හිමියන්ගෙන් අවසරයි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ පච්චස් උපාධි අධ්‍යනාංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි. හරි කියලා අපිට කතා කරන්න පුළුවන් මයික් එක තිබ්බනම්. නමුත් මම ශාස්ත්‍රීය ක්‍රමයට කතා කරන්න කියලා පටන් ගත්තා මොකද දන්නවද? මහත්තයෝ සංගමිත ලංකාවට එනකොට දී අරන් ආවනේ.
ආපු ගාම කරේ කොහේ නංගිගේ සිවුර ගලවලා බෝධිකුත් කුමාරයාටයි බෝධිමිත් කුමාරයාට කතාව බඳලා දුන්නා. සිවුරු ගලවලා ඉන්දියාවේ ලංකාවට බුද්ධ සාසනය පිටවන්න ආපු දවසේ මෙහෙණිලාගේ සිවුරු ගලවලා මාමණ්ඩලට කතාව බඳලා. ඒතකොට මාමයි ලේලි කතාව බඳින්නේ දෙමළ කියලා මම හොයාගෙන තියෙනවා. දෙමළ ජාතිය තමයි මාමයි ලේලි කතාව බඳින්නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ හොයලා බලන්න. ඒක බෝධිවන්තය කියන පොත කියවන්න. මේ බෝධිවන්තේ පටලවා ගන්න මනාචෝ වර්ග පොලිකා බෝධිවන්තේ නෙමෙයි. අනුරාධපුර පැත්තේ කට්ටියදීම සිංහල බෝධිවංශයේ අපේ මේ සිංහල පරිවර්තන දෙනවා මහාචාර්ය උපුල්සාන්ත සංගත ගන්න මේ ඊට කලින් හිටු සිංහල ශබ්දකෝෂේ ප්‍රධාන කර්තෘ වෙච්ච සන්නස්කල සූරීන් කියපු සිංහල බෝධිවංශ දෙනවා හරියම හොඳ පොත. ඒක තියෙනවා එකල්ලි හත්තාහල්ලකාරාමේ වසන්නා වූ මෝරිය නම් ශාක්‍ය වංශේ සෝමනා නම් සාමණේරයන් දිවුරු හරවා සුදු පිළිතලවා කියලා ඉතින් ලස්සනට ඒක බලන්නකො. ඒකට අන්න මම කරුණ ඉදිරිපත් කළා. ඊළඟට මාත් දැන් මම තව කතාවක් කියන්න ඕන. දැන් ඔබතුමා මොකද්ද මගුලක් කතන්දරයක් කිව්වා. ඒ කතාව දැන් කියන්න ඔබතුමාට අවසරයි. මේ ඒ කියන්නේ මේ මහත්තයා මතක දන්නේ මහත්තයා මුලින්ම මෙහි ආපු වෙලේ මගේ ආයි තාත්තයි කීය 2005 ද නෑ මෙහෙට ආපු ඒ කියන්නේ 2019 මට 2019 ඔව් මෙහෙට ආපු වෙලේ තාත්තයි මම ආවා මේ මෙතන හවත්තේ පොල් කඩන්න ආපු වෙලේ පොල් එකතු කරන්න ආවනේ මම ඔව් ඒ වෙලේ තමයි මහත්තයා මුලින්ම මට කතා කරලා අර මේ පොතක් දුන්නේ. ඔව් ඒ පොතේ මහත්තයා මේ පෞද්ගලික කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ යාළු වෙලා හිටියා අනුරාධා කියලා කෙල්ලෙක් එක්ක. ඊට පස්සේ මේ අර මහත්තයාගේ පොතේ පිට කවරේ තිබ්බා ඔය අනුරාධා කියලා නම. ඒතකොට මම යාළු වෙලා ඉන්න කාලේ. ඉතින් මම ඒ අකුරු වලින් අනුරාධා කියලා ලියාගත්තා. දැන් ඔය මේ පෙන්නපු සෙල්ලිවේ කියන්නේ අර පුස්කොළ පොතේ පුස්කොළ රත්තරන් පුස්කොළ පොතේ. මට අනුරාධා කියන එක මම ලියපු හින්දා මට අනුරාධා මතකයි. ඊට පස්සේ මම ඒකේ දැක්ක අනුරාධා කියන එක. ඒක මෙතන අර ලාංඡනයක් තිබ්බා රවුමකුයි රවුම් හතකුයි මට සෙල්ලිපිය හොඳට මතක හිටියා අර මේ මොකද මම යාළුවලා හිටියේ කෙල්ලගෙනම තියෙන සෙල්ලිපියන්නේ. ඒක තිබ්බේ 550 කියලා සෙල්ලිපියක. එතකොට ඒ සෙල්ලිපියත් අර පුස්කොළ පොතේ තියෙනවා. අන්න මහත්තයා ඔබතුමාට හොඳ දැනීමක් තියෙන්නේ. ඔව් 550 කියන එකේ තිබ්බේ. මේ දෙන්නකො මහත්තයෝ මේ ඔබතුමා අපරිදි. මේ අපේ අර බාප්පගේ පුතාගේ පොත නේද? එතකොට මේක නේද? මේ කියන්නේ. ඔව්. හැබැයි මට මතකයි 2004 පහේ රූපවාහිනී වැඩසටහනකදී මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරත්න හාමුදුරුවෝයි ජයරත්න පතිරාජි කියලා කෙනෙක් දකුණු මේ සෙල්ලි පොතක් ලියලා වෙලා මහත්තයා ඒක ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ පොත මේ තියෙන්නේ මේ පොත එල්ලක් කරනවා. ඔයගොල්ලෝ නොදන්නවා නම් බලා ගන්න YouTube එකේ ජයරත්න පතිරාජි සහ මේ ඉන්ද්‍රාගාරේ මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරත්න හාමුදුරුවෝ කරන වීඩියෝ එකේ මේ පොත පෙන්වනවා. ඒකේ මේ මුල පිටුවට මේ සෙල්ලි ගාමිණී උත්ති රජ උත්ති පුත අය අබේසජිත අභියානුදේ කියලා දෙනවා. මේ යකෝ මරිච්ච සෙන්කෝලේ කියලා දාලා මේක යන හොඳ විස්තරයක් ඒ පොතේ තියෙනවා. එහෙනම් මම ඒක පුස්කොළ පොතේත් ඕකම තිබ්බා. මේ කියන්නේ මහත්තයෝ බෝවත්තේ ගල මේ අනුරාධ රැජින. ඒ කියන්නේ උත්ති රජුරන්ගේ ගෝඨාභය කියන මහා රජවරයෙක්ගේ දියණියක් වෙච්ච ලංකා ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙයා සඳහන් වෙන්නේ නැහැ. ඒක මහා උතු කතාවක්. හොඳද? අපි ඉතිහාසය කතා කරනවා නම් විහාර මහාදේවිය සරණ පාවා ගත්ත ඒ පරපුරේ මේ කෙනෙක්. ඒ කියන්නේ විහාර මහාදේවියගේ නෑනන්දියක්. මේ අද සිංහල භාෂාවෙන් කියන්නේ මේ කියන විදිහට. ඒ කියන්නේ විහාර මහාදේවිය කියන අභිෂාවේද කියන ඒ උත්තමාවියගේ මතු උපදින මෙත්බෝසතුන්ගේ පියා මෑණියන් වන ඒ විහාර මහාදේවිය කියන උත්තමාවියගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරියක් තමයි මගේ දැනුමට මේ අනුරාධි කුමරිය. එතකොට මට මේ එක තැනක සඳහනක් තියෙනවා මහත්තයෝ ඔය ගිරි අබා කියලා රජවරයෙක් හිටියයි කියලා. මේ ඔය ලලාට බෝධි වංශය ලලාට ධාතු වංශය කියලා පොත් තියෙනවා මහත්තයා. ඒ ලලාට ධාතු වංශේ පොතේදී අපිට සඳහන් සමහර තැන්වල හමු වෙනවා ගිරි අබා කියලා රජවරයෙක්. එතකොට මේ ගිරි අබා රජතුමා සරණ පාවාගෙන හිටියේ මේ කාවන්තිස්ස රජතුමාගේ නැගණියක් කියලා සඳහනක් තියෙනවා. එතකොට එහෙම නම් ඒ කාවන්තිස්ස රජතුමාගේ නැගණියක් නම් මෙතන මේ ගමිණී පුති රජ උති
රජ උත්තිපුත අයාබයස ජිතනේ අයාගේ දුව. එතකොට මේ එයා තමයි අනුරාධි. මෙයා කරමු ලේඛනය. මේක බෝවත්වයේ කරලා තියෙන්නේ මහත්මයා. එතකොට මෙන්න මේ බෝවත්වයේ කරලා තියෙන ශිලාලේඛනයත් අර රාජකීය පඬිත මානව විමරත්න හිමියන් සහ ධනුෂ් ලොක් එක වැඩකටහන කරන අපේ කවුද නම මොකද්ද කියන්නේ අපේ නෙමෙයි මම කියන්නේ දැන් අල්ලගත්ත අපේ මේ අයන් අපේ කියන්නේ අයන් හෙට්ටියා ඒ කියන්නේ අනුෂ්ක හෙට්ටියාගේ මහත්තයාගේ රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ නිර්මාතෘකා අනුපිතිත්‍යාසය කියන එකේ මේ වැරදීම සමා වෙන්න රාවණ පුස්තක සංරක්ෂණාගාරයේ නිර්මාතෘ සහ අධිපති ඉතිහාස විශ්ලේෂක අනුස්කේතියල් මහත්තයා මේ ඉවත් පිටියේ තියෙනවා. ඒක මේ අර ඒක හරි පුදුමාකාර ආශ්චර්ය සිදුවීම්. එතකොට ගලේ පිටපත තියෙනවා රත්තරන් පත්‍ර ලියපු ඔරිජිනල් ඒ අක්ෂර වලින්ම ලෙනේ කියලාම ඒකේ ලියලා තියෙනවා. එතකොට මේ ගැන මට විශ්ලේෂණය කරන්න දැනුමක් නැහැ. මොකද මේ අනුස්කේතියල් මහත්තයා විශ්ලේෂණ කරන්නේ. ඒ නිසා අපි මේකට ගෙන්නමු මේ වෙනත් මහාචාර්යවරයෙක්ව. මොකද රාජ්‍යමද මහත්තයා ගෙන්නගෙනත් බෑ. එතුමාට අර කරගෙන යන වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එතුමාව ගිහිලා අංගොඩ නවත්තන්න වෙනවා. මේ කියන්නේ අපේ නුවන් ජූට් මේ ලියන එක එක්ක කරන net එකේ මේක අන්ලිමිටඩ් කරන්න වෙන්නේ නැහැ. රාජ්‍යමද මහත්තයා මේව පෙන්වන්න එක්කන් ආවා. මොකද එතුමාව ගිහින් නවත්තනවා අංගොඩ. මොකද මේවා දැක්කාම එතුමාට වෙන හානිය මම දන්නේ නැහැ. ඒ නිසා අපි වෙන මහාචාර්යවරයෙක් ගෙන්නමු. අපි මේකට ගෙන්නමු කවුද දන්නවද? ජපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කරුණාරත්න මහත්තයා. දන්නවද දන්නේ? දන්නේ නැත්නම් නිකන් ඉන්න එකයි තියෙන්නේ. ජපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කරුණාරත්න මහත්තයා ගාවලා හුදු ඉන්නේ මෙහෙරිකම් පැත්තේම ධර්ම දේශනාවට ගිහලා පොලිසියත් එක්කම සාකච්ඡා කරන්නේ. වැඩසටහන් තියෙන්නේ. අන්නේ මහත්තයා ගෙන්න ගත්තා නම් එතුමා හරහා කියවන්න පුළුවන්. එහෙමම තව මහත්තයෙක් ඉන්නවා කියන්නේ ජපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මේ මහත්තුන්ගේ නන්න මට මතක නැහැ. තව ඉන්නවා විශේෂ කෙනෙක් දන්නවද? සෙල්ලිපි කියවන කැලණි කැම්පස් එකෙන් ඉගෙනගෙන මහා විශාල ඩිග්‍රී උපාධි ගත්ත තව මහාචාර්යවරයෙක් ඉන්නවා. එතුමාගේ නම මහාචාර්ය කියලා භාවිත කරන්නේ නැහැ. එතුමා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිසිර රවීන්ද්‍ර පෙරේරා කියන මහත්මයාව ගෙන්නවා නම් මේ ශිලාලේඛන දිහා කියන්න පුළුවන්. එතකොට දැන් මහත්තයා තරහ නැතුව තරහ අවසර දැන් වීඩියෝ පැය කීයද? පැය 1යි විනාඩි 5ක් ගිහිල්ලා. පැය විනාඩි 5යි. තව විනාඩි 20කට මොනවද කියවන්න පුළුවන් නේද? ඒතකොට මගේ මහත්තයා ඊයේ මම කතාවක් ආවනේ මහත්තයෝ. මං ඉදිරියට කරන්න හිතන් ඉනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක කරන්න හේතු වෙන්න කාරණේ සාලිය කුමාරයා මේ යන. හරි. සාලිය කුමාරයා අශෝකමාලා පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා මං හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්නකොට මට එකපාරට මොකද උනේ දන්නවද? මොකද උනේ? මොකද? දන්නේ නැහැ. මට ඉතින් දන්නේ එකපාරට අර කේරළ ගංජ ගහලා හිටියේ. හරිද? ඒ පාර මම කරපු දේ මේ දැන් මේකෙන් දාගන්න බෑ මහත්තයෝ. මේ රාජ්‍යෝමදේ මහත්තයාගේ මේ මොකද්ද? 41 දාගන්න ඕන. කොහොමද මේක දාගන්නේ මහත්තයෝ? මේවා දාගන්න ගියාම මහත්තයෝ කියන ගැටලුව මට මේවා මේ පෙන්නන්න පිළිවෙලට පෙන්නන්න බෑ. නැත්තම් බෑ. ඉතින් බලාගෙන කට්ටිය බලාගෙන කරන්න දෙයක් නෑ. මොකද වැඩි නැගලා යන ක්‍රමයට කරන්න ඕනේ නැත්තම් මේ අපිට නේද මහත්තයා? ඔව්. හරියන්නේ නැත්තම් මේ 41 කියන්නේ මේ අපි දැන් මේ මූලාශ්‍ර දැන් ශාස්ත්‍රීය ක්‍රමයට මාත් වැඩ කරන්නේ. තේරෙන්නේ? ඔව්. ඒතකොට මූලාශ්‍ර හොයාගන්න බෑ කලින්ම. ඒතකොට මේම ලැප්ටොප් එකේ කැමරාවල දැම්මා 41 දැම්මා. ඒතකොට 41 එනවා. 41 ආවම මාත්‍යෝ 41. ඒතකොට ඒක මොකද කරන්නේ? මෙහෙම සර්ච් කරන්න ඕනේ නේද? ඔව්. අන්න මේ පොඩ්ඩක් උගන්වන්න මාත්‍යෝ ඒක දැනුමක් නැහැ. ඒතකොට 41 මාත්‍යෝ කො 41 තුන මේ බෝධිසත්ව මේ මේකද සාලිය කුමාරයා අපේ ජාතික කතාව අනිසිකේ දෙකෝය. අපි නැවතත් අපේ වැඩසටහන සමග අපේ සාකච්ඡාවේ පළවෙනි කොටසේ ඔබ දන්නවා අපි සුපුරුදු ලෙසින්ම අපිට ලැබෙන විශාල ප්‍රශ්න සංඛ්‍යාවට මේ යම්කිසි ආකාරයේ උත්තර දීමට අපිට
තෝරා බේරාගෙන අපි උත්තර දෙනවා. මොකද අනිත් ඒවාට උත්තර නොදී ඉන්නව නෙමෙයි. ඒවට උත්තර ලැබෙනවා. සමහරලාවට ඔබට මේ මොහොතේ අපේ වැඩසටහනත් එක්ක ඔබට ඇති වෙන උත්ප්‍රේරකේ මොටිවේෂන් එකත් එක්ක ඔබ අපිට ලියනවා වෙන්න පුළුවන්. ඒක හොඳයි. ඒක දිගටම කරගෙන යන්න. හැබැයි අපේ වැඩසටහනත් එක්ක ඔබට ඔබේ ප්‍රශ්න මගහරිනව නෙමෙයි. ඒවට ඉදිරියේදී උත්තර ලැබෙනවා කියන පොරොන්දුවත් එක්ක අපි ගිය සැරේ හරිම රසවත් කතාවකින් ඉවර කරේ මේ සාලි අශෝකමාලා පුවත. මේ තාමත් මට මේ ඔබතුමා අර අශෝකමාලා ගහේ ඉන්නකොට සාලි කුමාරයා ගහ යට ඉඳන් කරපු ස්ත්‍රී වර්ණාව මට මුළු සතියම පුරාම ඒ භාෂා විචිත්‍රත්වය එතන ඉඳලා මේක හරිම ලස්සනයි. මේ දැන් ඒකත් එක්ක විශාල ප්‍රශ්න ප්‍රමාණයකුත් මේ පැන්නගිලා සිල්පස මම ප්‍රශ්නකින්ම අද සාකච්ඡාවට පිවිසෙන්නම්. කීප දෙනෙක් අහලා තිබ්බා දැන් අශෝකමාලා සැඩොල්ලියක් නෙමෙයි කියලා අපේ සාහිත්‍ය ග්‍රන්ථ වලින් හරියට පිරිස්සුවම ප්‍රත්‍යක්ෂ වෙනවා නම් එතකොට මේ කම්මල් කරුවෙක්ගේ දියණියක් නම් යම්කිසි ආකාරයක ප්‍රභූ පවුලක දියණියක් නම් ඇයි අපේ රාජ ප්‍රතිපත්තිය අනුව සාලී කුමාරයාට ලැබෙන්න තිබිච්ච රජකම ඔහුට අහි 41 ගැහුවනම් ඉතුරු ටිකත් දැන් මම කියන ගැඹුරු රාජ්‍ය බාධාන දැන් මේ 41 තුන මට බලන්න ඕනේ. දැන් 41 එක ආවා ගැහුවම 41 තුනට ආවේ නැහැ. ඉතින් මම ඕකනේ තියෙන ගැඹුරු මාත්‍යෝ 41 තුන හොයාගන්න බෑ. මේක හොයන්න ගියාම හරියට වෙලා යනවා. 41 දෙකනේ ආවේ. නමුත් තුන ආවේ නැහැ. ඉතින් හරි ගැඹුරුව. ඉතින් ඒ කෙසේ වෙතත් මේ ඒක හරි ලස්සන කතාන්දරේ. ඒක අහන්න එපා කියනවද මම දන්නේ නැහැ කොහොම හරි. මට තේරෙන එකක් ඈ. 41 තුන කියලාම ගෙහුවොත් ආචාර්ය චමිල ලියනගේ මහත්මයාත් අපිට මේ අර සර්ච් එකේ 41 තුන කියලාම ගෙහුවොත් එහෙම ගමන හරි නේද? ඔව්. ඒක ඕන මාත්‍ය ගාන්නේ මේ ස්පේස් එක තියලා පොඩ්ඩක් මේ ස්පේස් කරන්නේ මේකේ නෑ නෑ අර වම් පැත්තේ පල්ලෙහා සුදු පාට එකක් තියෙන්නේ මේක නෑ හරි ඔහොම තුන ගහන්න මේ තුන ගහන්න මහත්ය තුන ගහන්න කියයි අතීසකේ තුන ගහන්න හොයත් කරනෝනේ ඔව් අතීසකේ තුන 41 ඔදින් අන්න බඩුවාව අශෝකමාලා සැඩොල් කෙල්ලෙක් නෙමෙයි. අපේ සාකච්ඡා මණ්ඩපයට අනිමිටඩ් නිස්ටි වැඩසටහනට ඔබට අපි ඊළඟ අවසාන කොටසට පිවිසෙන මොහොතේම යලිත් අපේ දුරකථන අංකය මතක් කරනවා 0112555583 එතන මේ ස්ත්‍රී ලාලිත්‍ය නාරී ලාලිත්‍ය එතකොට හාව භාව ලීලා කටාක්ෂ නිරීක්ෂණ මන්ද ස්මිති මේවා කාන්ත නොයෙක් දේවල් කරා. නමුත් මේ විස්තරي තමයි වැදගත්. දැන් සාලි කුමාරයා යනකොට ගිහිල්ලා එක දවසක් උද්දේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මොහොතේ ඒක විනාඩි කීයක් පුළුවන් විනාඩි දැන් කීයක් 5යි විනාඩි 10යි 10ක් යමු. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙදී මහාචාර්ය රාසෝන්දේ මහත්තයාට ගෞරව කිරීම සහ බොහෝ ප්‍රශංසා කරනවා. එහෙමම නුවන් ජෝල් ලියනගේ මහත්මයාට බොහෝම ප්‍රශංසා කරනවා මේ වැඩකට සලං කරනකම්. නුවන් ජෝල් මහත්තයා මට පණිවිඩයක් දෙවන්න අපිට මම මේ වීඩියෝ මේවා නැවත ලෝක ප්‍රකට කරනවා. මගේ වීඩියෝ නාලිකාව හරහා මම මේවා කප දාලා මම මේවා තව අර්ථ වැඩි කරලා මම ලියනවා ලෝක සමාජයේ මේක කතාවට අහු වෙන්න හින්දා. නුවන් ජෝල් මහත්තයා මේ සෑම දෙයක්ම කරන්නේ අනදර ඕනේ මට ඔබතුමා මං ගැන දන්නවා ඇති මට මං ගැන ලෝකෙට කියන්නේ නැහැ කතාව. ඒ නිසා මේ ඔබතුමාටත් දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ මට විශේෂ ස්තුතියක් කරලා තිබුණා මේ ඊමේල් එකකින් නුවන් ජෝල් මහත්මයා පිළිදර පාන්දර පහමාත් විතර ඒ වීඩියෝ එක දැම්මහම මට ඒක දුරකථනයෙන් ගම්පොළ ළමයා කෝල් කරලා ගවන්න ඔබතුමාට. නම නුවන් ජෝල් මහත්මයා මට YouTube බලන්න දෙයක් නැහැ. ඒ නිසා මම මට ලියන්න දෙයක් නැහැ. මම TV එකෙන් බලන YouTube මගේ ඇස් සමාරුයි කියවන්න බෑ. ඒ නිසා මම ඒ ගම්පොළ ළමයා ඊමේල් එකක් කරලා තියෙයි ඔබතුමාට නැවත ආපහු ප්‍රතිචාර. ඉතින් මේ දාන්නේ මම ඉදිරියට කරන්නම් අපේ කාගේ දැනගැනීමට මේ රාජසෝමදේ මහත්තයා හෙලි කරන දේවල් වල තව දිගුවක් මම කරනවා සාලි අශෝකමාලා පිළිබඳව
සාලි අශෝකමාලා කියන්නේ රජමාලිගාවේ මේ කතන්දර රාසොමිඳු මහත්තයාගේ වීඩියෝ වල තියෙනවා. මම කියන්නේ මෙයා සෙල්ලිපියක් කරලා කියනවා මම රජතුමාගේ පුතාගේ බිරිය කියලා. සාලිය අශෝකමාලා කතාපෝද සඳහන් මේ අශෝකමාලා කියන ඒ ලස්සන ස්වරූපිය කියනවා මම දුටුගැමුණු මහරජතුමා හෙවත් හෝ ගාමිණී අබේ මහරජතුමාගේ පුතාගේ කතාව වෙනම කියනවා. එයා ලේඛනයක් කියලා ලෝකෙට කියනවා මම මහරජුරුවන් වෙච්ච ඒ පුතාගේ පිරිය කියනවා මහරජුරුවන්ගේ නම සඳහන් කරන්නේත් නැහැ. මම කවුද කියලා එයා කියන්නේත් නැහැ. ඒ ශිලා ලේඛනයේ කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වගකීමෙන් කියන්නේ මම මේ පොඩ්ඩක් මම බාදන් මාත් පොඩ්ඩක් ගන්න මේ අද මා පොඩ්ඩක් අහුවෙනවද දන්නේ නැහැ කමන්නේ මේ ශාලිය කුමාරයාගේ අපි ස්වරූපීය බිරිය වෙච්ච මේ කියන්නා වූ අශෝකමාලා විසින් අපි ඒගොල්ලන්ගේ නියම නම් පසුව කියන්නම් මේ එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මානාවේ විමලරත්න හිමියන් වැඩවාසය කරන මැදගම පිරිවෙන කිට්ටුව හෝ ඊට පොඩ්ඩක් මෙහා මහගල් කලවලින් ගිරිබාවට යන ඒ මෙහෙඳයි යනකොට කුරුණෑගල යනකොට අනුරාධපුරේ ගල්ගමුවෙන් ඒ මහගල් කලවල පහුවෙලා ගිරිබා මේ මැදගමත් අතරින් වම් පැත්තට තියෙන බොහෝ පාරවල් වල යන්න පුළුවන් භූමියක තම්මැන්නාව කියලා ග්‍රාමයක මේ අශෝකමාලාවන් කරන ලේඛනයක් ලස්සන කතන්දරයක් එක්ක හරිද රම්පත් බෝකොළ සහිත තැඹිලි වල නිදන් තැන්පත් කරලා මහා විශාල කතාවක් එක්ක ලේඛ විහාරයක් කරලා පූජා කරනවා මහා සංඝයාට ආවා වූ නාවා වූ සතර දිගින් වඩන මහා සංඝයාට මම ලෙන පූජා කරනවා හැබැයි මම කියන්නේ මම කවුද කියලා මම කියන්නේ මෙහෙමයි මහරජුරුවන්ගේ පුතා වෙච්ච ඒ රජතුමාගේ බිරිය මමයි කියලා කියනවා නම කියන්නේ මොකද සාලිය මේ කුමාරිය අශෝකමාලාගේ බිරිඳ සංගිලා ජීවත් වුණේ රජයට මුණ දුන්නේ නැහැ. ඒකේ වෙනම කතාවක් තියෙනවා. ඒ නිසා මම ඉදිරියේදී වීඩියෝයක් කරනවා මේ ශිලාලේඛන සහිතව ඒ භූමියේ නිදානයක් හරලා ඒ පන්දලේ හාමුදුරුවෝ ඒ භූමියේ සාලිය අශෝකමාලා තැන්පත් කරපු ඒ රත්තරන් බෝපත් සහ රත්තරන් තැඹිලිවලු ගන්න ගිහිල්ලා අඟල් 6ක් උස අඟල් 8ක් උස දඹ රත්තරන් බුදු පිළිම ගන්න ගිහිල්ලා උන්වහන්සේව පොලිසියෙන් අරගෙන උසාවි දාලා නඩු කිව්වා. ඒ නඩු කියනකොට ඊට පෙර ඉස්කෝලේක උසස් පෙළ විශ්වවිද්‍යාලවල නිබන්ධනය දීපු ළමෙක් ඒ නිබන්ධනයට කහුවෙච්ච කරුණු කාරණා ටික දිවයින පත්‍රේ පළ වුණා ඒ කාලයේ. ඒ පළ වෙච්ච වාර්තාව උසාවියට ඉදිරිපත් කළා. ඒ හාමුදුරුවෝ නිදහස් වුණා. ඊට පසුව ඒ හාමුදුරුවන්ව ගමේ පිරිස එකතු වෙලා ඒ හාමුදුරුවන් ගහලා පැන්නුවා ඒ ගමෙන්. මම මේවා කියන්නේ සම්පූර්ණ වගකීමෙන් කියන්නේ මම මේවා පිළිබඳව හොඳ පරිශන කරලා තියෙන්නේ. ඒකයි කියන්නේ ඉදිරියට මම වීඩියෝයක් කරනවා. දෙවෙනි වීඩියෝ එක මේක මූලාශ්‍ර කරගෙන මොකද වීඩියෝ එකේ නම අශෝකමාලා කියලා වීඩියෝ එකක් කරනවා. දැන් අශෝකමාලාගේ මේ චරිතාපදාන කතාවේ රස මට මතක් වෙනවා මහත්තයෝ අපේ මේ අල්ලපුවත් පොල් ගන්න මහත්තයාගේ පුතා මහත්තයෝ මතක් වෙනවා බුදුගුණ ලංකාවේ මේ මොහොතේ පුතුමාට මාව පේනවද ලෝකෙට මාව හොඳට පේනවද මට බුදුගුණ ලංකාවේ මතක කරනවා. ඒකේ බුදුගුණ ලංකාවේ මෙහෙම වර්ණාවක් තියෙනවා. ඝන රන් කුඹු අයුරු දුටු වන්ට පියකරු කලොත් උන් පියවුරු බඹා බඹසර වේද තහවුරු. මේ මහත්තයෝ මේ සක්බාසා පරමේශ්වරවරු මේ රයිගම කෝරළේ හිටපු මේ මහානෙත් ප්‍රාසාද මූලයේ හිටපු මහා නායක හාමුදුරුවෝ ලියපු පොත්වල හොඳද ඒ අඟුරුවතර බණ්ඩාරගම අඟුරුවතර බත් කෙනෙක් ගම හරියට බයින්න පුළුවන් බන්දර ගානේ මහානෙත් ප්‍රාසාද මූලයේ කියන විශ්වවිද්‍යාලයේ මහා නායක හාමුදුරුවෝ අතට අවුරුදු 500කට ලියපු පොතක තියෙනවා බුදුගුණ ලංකාවේ ඝන රන් කුඹු අයුරු දුටු වන්ට පියකරු
කලතොන් පියවුරු බඹා බඹතර වේද තහවුරු. මම මේ මාස කටපාඩමේ කිව්වේ මංගා බුදුගුණ අලංකාර පොත එහෙම නෑ හොඳද? ඒක නිසා මූලාශ්‍ර පෙන්නන්න මට විදියක් නෑ. පොත බලාගෙන 365 ගන්න කවි ටික බලන්න එතකොට හම්බ වෙයි. ඊළඟට දැන් මම දානවා මේකේ ස්ත්‍රී ලාලිත්‍ය සහ ඉච්ඡා වර්ණසා සැලී සංදේශය මතක් වුණා මට මේ වෙලාවේදී මේ කෝට්ටේ පැත්තේ කට්ටියගේ විස්තර. ඒක නිසා අපි මේක හොඳ රසාස්වාදයක් අති ගෞරවාර්හ විදියට මහාචාර්ය රාජසමුද්‍ර මහතා ඉස්තිරි කිරීමේ පුරාවිද්‍යා දිනයේ හෙට මහාචාර්ය චන්ද්‍රපන්ඩ මහත්තයාගේ මේ සිහි කිරීමක් වෙනවා 49 වෙනි ගුණසම්මුරුම ඒකත් පාදක කරගෙන මහාචාර්ය අපේ මහාචාර්ය මේ රාජසමුද්‍ර මහත්තයාගේ ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්නට ඒ සත්‍ය ධෛර්යය ලැබේවා ලෝකේ දැනුවත් කිරීමට ඔබතුමාට තවත් සත්‍ය අපේ නුවන් ජූට් නියල කියලා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. මේ වීඩියෝ එක කළේ මහත්ය විශේෂයෙන්ම මහාචාර්ය පරණදාන මහත්මයාට ප්‍රණාමය පුදන්න. ඉතින් ඒක නිසා දැන් ඔන්න අපි රාජසමුද්‍ර මහත්තයා කතාව අහලා එහෙම නවත්වනවා. මේ ගිහිල්ලා මේ හෝපල්ලු ගහක් යට වාඩි වෙලා ඉන්න වෙලාවේ ගහ උඩ කවුද ඉන්නවා. ඉතින් සාලි බලන කවුද මේ ඉන්නකොට තාම රෝමත් කාන්තාවක් ඉන්නේ. ඇය මොනවාද කඩනවා. මල් කඩනවා. එතකොට මේ සාලිය කියන ප්‍රකාශය සාලිය කියනවා මේ ලෝකෙහි තොපහා සමාන රූප ඇති අන්‍ය ස්ත්‍රියක් නොදුටුවෙමි. මේ සාලියගේ හෘද සාක්ෂිය මේ කියන්නේ වචන වලට නගන්නේ. තොපගේ තෙල මොලොක්කු කෝමල පතුල් දෙක රත් පියුම් දෙකක් මෙන් බබලයි. ගහවුඩ නේ පතුල් පේන්නේ. ක්‍රමයෙන් සිහින් වූ මොලොක් තොපගේ කෙන්ඩා සඟල රන් මොනර කර දෙකක් මෙන් ඉතා පිය කරුවේ. මනාව වට වූ තොපගේ දන මඩල දෙක රන් මුහුදු පැන නැගී රන්නින් බන් දෙදෙනෙකු මේ ඉතා හොබනේය. තවද තොපගේ මටසිරිටු පිරිපුන් කලවා සඟල රන් කෙහෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත් කල්විය. මිටින් ගත හැකි තොපගේ සිඟු වලද රන් සිරිවසක් මෙන් ශෝභාමත් වූයේ. තවද තොපගේ මධ්‍යමාංගයේ රැලිදිදී සිටියා වූ හිරිතුන වසාරුද නැමැති ජල ඇති රූප නැමැති සාගරයේ පැන නැගී රළපතර තුනක් මෙන් දිලිසයි. මෙහෙම කියාගෙන යනවා. මේ වගේ ඇහෙනකොටත් තියෙන වැවන්ත මහත්තයෝ ආයිකට බුදුගුණ අලංකාරය මතක් වුණා. එතකොට කේල්ල ගජ දෙක තුනක් බොන්නත් හිතෙනවා. බුදුගුණ අලංකාරය කියන මහත්තයෝ මෙහෙමයි. අර ගණලං කුඹුරවල පස්සේ තියෙනවා කේහ කඳන් ගැන වස්තා කරනවා. මොකද්ද මාසේ කවිය නම් මතක නැහැ. මතකද නෑ මාත්‍යෝ. බලන්න කමසුණා. මේකේ තියෙන මාත්‍යෝ කෙහෙල් කඳන් වගේම තමයි කලව දෙක. හරි. ඇත් හොලේ වගේම තමයි තියෙන්නේ. එතකොට ඒකේ තුණු විල වර්ණනා කරන මාත්‍යෝ නිකන් පඹ ගාලක් වගේ තිබුණයි කියලා මේ කවිය මතක නැහැ මාත්‍යෝ. ඔබතුමාට මතක නැද්ද ඒක? මේ බලන්නකො බුදුන් වැඩේ කියන්නේ මට අරක මතක් වෙන මේක මතක නැහැ. ඝනරං කුඹු වයුරු දුටු දුටු වන්ට පිය කරු කලත් පිය උරු බඹා බඹතර වේද සහවුරු. මට ඒ කවිය මතක නැහැ. මට ඒ කවිය මතක් කරගන්න නම් දැන් මේ වෙලාවේ අංගම් වල දුමන හඳුන හම්බෙන්න යන්න වෙනවා. ඒ නිසා මම දැන් යනවා රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පැත්තට පරගම්මේ අංගම් වල දුමන හඳුන හම්බෙන්නේ. ඒ අංගම් තුන හඳුන හම්බෙලා මම මේ බුදුගුණ අලංකාරය ඉතුරු කවි ටික අහගෙන එනකන් මේ වීඩියෝ බලමු. ඔබ හැමෝටම මේ සත්‍ය ඉතිහාසය ලෝකෙට වැටේවා. සත්‍ය ඉතිහාසය ලෝකෙට එළි වේවා. ඔබට සත්‍ය වැටේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හිතන්න යමක් ඔබ වෙනස් වෙන්න ඕනේ ඇයි? ඔබ වෙනස් වෙන්න අකමැති ඇයි? ඔබ වෙනස් වෙන්න මේ බොහෝ දේ ඉදිරියට වෙනස් වේවි. ඒ නිසා ඔබ වෙනස් වෙන්න අකමැති ඇයි කියලා මම ඊළඟට වීඩියෝ එකක් කරනවා. ඒ නිසා මින් ඔබට කතා කරන්න බෑ අපහසුයි. ඉතින් ඒ නිසා මේ ආවලා ආයිබෝ වේවා කියලා මහාචාර්ය රාජසමුද්‍ර මහත්තයාට නුවන් ජූට් දිනගේට විශේෂයෙන්ම ධනුස් බ්ලොග් වීඩියෝ නාලිකාව කරන ධනුස් මහත්තයාට මේ හයට හැමෝටම මේවා කරගෙන යන්න අර මට විශේෂයෙන් තා ප්‍රකාශ කරන මහත්තයෝ වෙලා වෙන දෙකක් ගන්නම් මම මේ අර රත්තරන් ගල්වල ලියපු සෙල්ලි පිළික රත්තරන් පත්වල ලියලා ඒක ලෝකෙට හෙළි කරපු ධනුස් බ්ලොග් මහත්තයාට ඒ රාවණ පුස්තකාගාරයේ නිර්මාතෘ අධිපති ඒ අනුස්කේත්‍ය මහත්තයාට හැමෝටම ජයෙන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම
රාජකීය පඬිත රජනගේ ලාංඡන සහිතවම ගාලාගත්ත රාජකීය පඬිතු උපාධිය සහිත ඒ රාජකීය පඬිත ගෞරවාර්ථ මානව විමර්ශන හිමියන්ට දීර්ඝායු ප්‍රාර්ථනා කරන මේ මොහොතේ මහාචාර්ය පරණවිතාන මහත්මයාගේ හෙට ගුණ සමෘද්ධිය වෙනුවෙන් මම කරපු මේ වීඩියෝ එකට හැමෝටම ආවඩා ආයු බොහෝ වේවා.